ඓතිහාසික දීඝවාපී රාජමහා විහාරාධිපති කොළඹ 7 ශ්‍රී සම්බෝධි විහාරාධිපති බෞද්ධ මාධ්‍ය ජාලයෙහි ගරු සභාපති ධූරන්දර බොරලන්දේ වජිරඥාන ගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේ එවැගේම යුගාසන සද්ධර්මානුශාසනාව සඳහා වැඩම වන්නට යෙදුණු අපේ කල්යාණ මිත්‍ර හසලක සීල විමල ගෞරවනීය පඬිත හාමුදුරුවන් වහන්සේ ඇතුළු කොටගත් මෙරට වාසී ලෝවාසී පිනති මහා සංඝරත්නයෙන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පිනති මෑණිවරුන් ප්‍රධාන කොටගත් ශ්‍රාවක පින්වත්නි පින්වතියනි, ලක් ඉතිහාසයේ පළමු වන වරට යුගාසන ධර්මානුශාසනාව ආරම්භ කරන්නට යෙදුනේ හසලක හාමුදුරුවොත් මාත්. මෙයිට අවුරුදු 4කට එහාදී අපවත් වී වදාළ පරම පූජනීය සද්ධර්ම කීර්ති ශ්‍රී විභූෂණ අති ගෞරවනීය අවසරයි පාන දරණාගම කුසල ධම්ම මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ ගුණානුස්මරණ පින්කම වෙනුවෙන් දේශනාවෙන් දායකත්වය ලබන්නට අවස්ථාව උදා වීම මහත් භාග්‍යයක් කොට සලකනවා. අපි ඊ타ත්ම ශ්‍රද්ධා සිතින් යුක්තව මේ දේශනාව ශ්‍රවණය කරමු. මෙතුලින් රැස්වෙන කුසල ශක්තිය අපවත් වී වදාළ අති ගෞරවනීය නායක හාමුදුරුවන්ටත් ඊට සමගාමීව අපවත් වී වදාළ පරම පූජනීය පානදුරේ අරිය ධම්ම මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේටත් මහා විහාර වාංශික සියාමෝපාලි මහා නිකායෙහි අස්ගිරි පාර්ශවයේ ශ්‍රීමත් මහානායක ධූරන්දර අති ගෞරවනීය අවසරයි උඩුගම ශ්‍රී බුද්ධරක්කිතා බිධාන මහානායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ඇතුළු කොටගත් මෙරට වාසී ලෝවාසී මහා සංඝ රත්නයට මේ පින් කුසල් නිර්වාණ අවබෝධය සඳහාම උපකාර වෙත්වා යන සාදු සිත් අරමුණත් දේශනාවට සවන්පත් යොමු කරවන ඔබටත් මේ දේශනාව මුළු ලෝකයටම විසුරුවා හරින්නට ධර්ම දානමය පින්කමෙහි දායකත්වයේ දරන ඔබටත් වහවහ නිර්වාණ අවබෝධය සඳහාම මේ කුසල ශක්තිය පාරමී ධර්මයක් බවටම පත්වේවා. පින්වත්නි, අද අපි සාකච්ඡා කරන සූත්‍ර දේශනාව අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ ගෝතමීයවාද සූත්‍ර දේශනාව. හසලක හාමුදුරුවනේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරන කාලේ වැඩ සිටියේ ශාක්‍ය ජනපදයේ කිඹුල්වත් නුවර. ඒ භාග්‍යවතුන් වහන්සේ කිඹුල්වත් නුවර වැඩ ඉන්න කාලේ ගෝතමිය බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න පැමිණුණා. බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න පැමිණිලා බුදුරජාණන් වහන්සේට මතක් කළා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, ඔබ වහන්සේ අප කෙරෙහි ඊටාම කරුණාවෙන් සංක්ෂිප්තව අවවාද කරන සේක්වා කියලා. බොහෝම කෙටියෙන් භාග්‍යවතුන් වහන්සේ අපට අවවාද කරනවා නම් හොඳයි. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, මේ භික්ෂුණී සංඝයා අවවාද බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ ඊටාම කරුණාවෙන් යුතුව අප කෙරෙහි අනුකම්පා කරන සේක්වා කියලා එයා ආරාධනා කළා. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ මාතාව. ජීවිතේ බොහෝ කාන්තාවන්ට නොලැබෙන
අතිශය දුර්ලභ අවස්ථාවක් ඇයට උදා වුණා. ඒක ඇයගේ ජීවිත සංසිද්ධීන් වලින්ම කැපිලා පේනවා. මහා ප්‍රජාපති ගෝතමිය පිරිනිවන් පාන්න ලෑස්ති වෙලා පිරිනිවන් පාන්න කිට්ටු වෙනකොට ඇයට හිතුණා බුදුරජාණන් වහන්සේත් ආනන්ද ස්වාමීන් වහන්සේත් ඒ වගේම රාහුල ස්වාමීන් වහන්සේත් සාරිපුත්ත ස්වාමීන් වහන්සේත් මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේත් කියන මේ ස්වාමීන් වහන්සේලා පිරිනිවන් පාන්න කලින් මම පිරිනිවන් පාන්න ඕන කියලා. ඒතකොට ඇය එහෙම පිරිනිවන් පාන්න කල්පනා කරලා ඇයට පිරිනිවන් පාන්න අදහසක් එනකොට ඔබට මතක ඇති ඇයත් එක්ක 500ක් කාන්තාවන් කාන්තා පැවිද්ද ඉල්ලාගෙන භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණුණා. එතකොට 500ක් පිරිස බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න පැමිණුණා. ඒ සියලුම දෙනාටත් හිතුණා අපිත් පිරිනිවන් පාන්න ඕන කියලා. එහෙනම් මේ සියලු දෙනාම අවබෝධයේ ප්‍රත්‍යක්ෂ කරගත් අය. පාත්‍ර සිවුරු දරාගෙන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ආරාමයට ඇය ගියා. ඇයත් එක්ක 500ක් පිරිසත් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න පිටත් වෙලා ගියා. ඇය බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් මතක් කරනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම තමයි ඔබ වහන්සේගේ රූපකාය වැඩුවේ. එතකොට ඒ හිමිකාරීත්වයේ ලැබුණේ මටයි. මම ඔබ වහන්සේගේ රූපකාය වඩද්දී ඔබ වහන්සේ තමයි මගේ ධර්මකාය වැඩුවේ. මම ඔබ වහන්සේගේ අම්මා. ඔබ වහන්සේ තමයි මගේ තාත්තා. මම ඔබ වහන්සේට කිරි දීලා පෝෂණය කරද්දී ඔබ වහන්සේ මට ධර්මයේ දීලා පෝෂණය කළා. ස්වාමීනි මෙබඳු සම්බන්ධයක් අප දෙදෙනා අතර තියෙන්නේ. ඔබ වහන්සේ මා තුල පැවතිච්ච තෘෂ්ණාව දුරු කරගන්න මට ධර්මයේ නැමැති අමාවසු පොවා වදාලා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කවුරු හරි අම්මා කෙනෙක් පුතෙක් කැමති වෙනවා නම් ඔබ වහන්සේ වැනි පුතෙක්ම ලබත්වා. දැන් මේ ගෝතමිය පිරිනිවන් පාන්න ලෑස්ති වෙලා බුදුරජාණන් වහන්සේ ඉස්සරහා මතු කරන කාරණය. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මන්දාතු ආදී රජෙක් ලැබෙනවා නම් එබඳු අම්මා ලෝකේ දුර්ලභයි. ස්වාමීනි බුද්ධ මාතා වීම පරම දුර්ලභයි. ඒක ස්වාමීනි දුර්ලභ දෙයක් නෙමෙයි. ස්වාමීනි ඒක පරම දුර්ලභයි. ඒ වගේම ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මන්දාතු ආදී රජෙක් හදන අම්මා ශ්‍රේෂ්ඨයි. හැබැයි ඒ අම්මා සංසාරයට එකතු වෙනවා. නැවත නැවත මේ සාංශාරික ජාලයත් එක්කම ඇය සංයෝග වෙනවා. හැබැයි බුද්ධ මාතා වීම පරම දුර්ලභ වන්නේ ඇය කිසි දවසක නැවත සාංශාරික ජාලයත් එක්ක සමවදින්නේ නැහැ. ඒ නිසා මම තමයි ලෝකේ ශ්‍රේෂ්ඨ බුද්ධ මාතාව. ස්වාමීනි මෙහෙන වරකට ගිහින් මෙහෙණියක් වෙනවා කියන එක විස්මයක් නෙමෙයි. හැබැයි බුද්ධ මාතා වීම විස්මයක්. ඒක හරිම පුදුම සහගත දෙයක්. ස්වාමීනි මගේ කුඩා මහත් ප්‍රාර්ථනා තිබ්බනම් ඒ සියල්ලම දැන් ඉෂ්ට වෙලා හමාරයි. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ ඉදිරියට පැමිණුණේ සිව්මෙලි සිරිපා යුත්මය වන්දනා කරන්නයි. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේගේ සිව්මෙලි සිරිපා යුත්මය මා වෙතට දිගු කරන සේක්වා. එහෙම කියනකොට පින්වත්නි අපගේ බුදුරජාණන් වහන්සේ මාතෘත්වයට කරන සංග්‍රහයක් ඇටියට උන්වහන්සේගේ සිරිපා සටහන ඉස්සරහට දික් කරලා තියෙනවා. එතකොට ඇය බුදුරජාණන් වහන්සේගේ සිරිපා සටහන් පිරිමැද වන්දනා කොට තිබෙනවා.
ඒතර මෙබඳු විදියට ඇය පිරිනිවන් පෑම දක්වාම ආපු ගමන ASCII ඒ ගමන තුල ඇය බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් ලබාපු රැකවරණය මේ ගෝතමියෝවාද සූත්‍රය ඊටාම පැහැදිලිව තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ඇය ඊටාම කෙටියෙන් ධර්ම මාර්ගයේ පිළිබඳ විමසා සිටිනකොට කෙටියෙන් ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ භික්ෂුණී සංඝයාට අනුශාසනා කරන්න කියනකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ බොහෝම ලස්සන දහම් කාරණා 8ක් මේ දේශනාවේ පැහැදිලි කළා. මේ කාරණාට ඊටාම සුන්දර විමුක්තිගාමී ශ්‍රාවකයෙකුට ආශ්චර්යවත් කාරණා 8ක්. දැන් ඔබට ගැටලුවක් ඇති වෙන්න පුළුවන් මේ ධර්මයේ කවුරු වෙනුවෙන් තියෙන එකක්ද? මේ ධර්මයේ මොන වගේ ශ්‍රාවකයෙකුට මතුවෙච්ච එකක්ද? අද ගොඩාක් දෙනෙක් කියන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි අයිති බෞද්ධයෙකුට කියලා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ බෞද්ධයන්ට නෙමෙයි අයිති. බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි අයිති මානව වර්ගයාටයි. භාග්‍යවතුන් වහන්සේ ආමන්ත්‍රණය කළේ මානව වර්ගයාට. ඒතකොට මේ මානව වර්ගයා තුල කිබඳු චර්යා තියෙන්න ඕනද කියන මෙන්න මේ ප්‍රශ්නාර්ථයට ඊටාම අලංකාරවත් විසඳුමක් තමයි ගෝතමියෝවාද සූත්‍රයේ තියෙන්නේ. මිබඳු චර්යාත්මක ලක්ෂණ නැත්තම් දැන් මේ යුගාසන දම් දෙසුමේදී පැහැදිලි වෙන චර්යාත්මක ලක්ෂණ ඒ ශ්‍රාවකයා තුල නැත්තම් එයා අලුතින් බුද්ධ ශ්‍රාවකකම කියවා ගන්න ඕන. අලුතින් Tamanගේ බුද්ධ ශ්‍රාවකකම තුල මේ ගුණධර්ම දියුණු කරන්න ඕන. මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සැබෑ උරුමකාරීත්වයයි ගෝතමියෝවාද සූත්‍රයේ සංක්ෂිප්තව පැහැදිලි වෙන්නේ. මේ කාරණා 8 තුලින් විමුක්තිය ස්පර්ශ කරන ශ්‍රාවකයෙකුට විමුක්තිගාමී ආධ්‍යාත්මික ප්‍රවේශය ඊටාම පැහැදිලිව සඳහන් වන නිසා අද මේ යුගාසන ධර්ම දේශනාවෙන් පිළිවෙලින් පිළිවෙලට විමුක්තිගාමී ශ්‍රාවකයෙක්ගේ පිළිවෙතයි දිගහැරෙන්නේ. එහි පළවන ලක්ෂණයයි මේ විවෘත වන්නේ. ඉමේ ධම්මා විරාගාය සංවත්තති නොසරාගාය. බුදුරජාණන් වහන්සේ ගෝතමියට සඳහන් කරනවා මේ ධර්මය කා සඳහාද තියෙන්නේ, කාටද තියෙන්නේ, ඒ ධර්මයේ වඩන කෙනා කොයි වගේ කෙනෙක් විය යුතුයිද කියන කාරණාව. අපට ජීවිතයේ වෙනස් වුණේ නැත්තම් චර්යාමය වශයෙන් මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කමක් නැහැ. සරාගික කෙනාට කවදාකවත් මේ ධර්මයේ පිහිට පිළිසරණ හොයා ගන්න බෑ. ඔබ සරාගික නම් ඔබ කවදාකවත් බුද්ධ ශ්‍රාවකයෙක් වෙන්නේ නැහැ. ඔබ සරාගික නම් කවදාකවත් ඔබ බුද්ධ ශ්‍රාවිකාවක් වෙන්නේ නැහැ. සරාගික වූ කෙනාගේ ජීවිතය සංසාරයේ බොහෝ දීර්ඝ බවට පත් වෙනවා. හරියට මේ වගේ විශාල ගින්නක් තියෙනකොට ඒ ගින්නට මිනිස්සු තව දර එකතු කරනවා. මිනිස්සෙක් මැරුණාම දරසෑයකට තැම්පත් කරලා ඒ දේහය පිච්චෙනකම්ම දෙනට ගින්දර එකතු කරන්න ඕන නිසා දර එකතු කරනවා. රාගික සිතුවිලි වලින් යම් කෙනෙක් මුළු දවසම ගෙවනවා නම් ඔහුගේ ජීවිතය ගින්නකින් ගිනි ගන්නවට වඩා වැඩි කියනවා. ඇහත් කනත් දිවත් ශරීරයත් මනසත් කියන මේ ඉන්ද්‍රියයන් තුලින් රාගය හට ගන්නකොට ඒ රාගය දැනගත්ත කෙනාත් නොදැනගත්ත කෙනත් අතර වෙනස තියෙනවා. නොදැනගත්ත කෙනා හරියට දර එකතු කර ගින්න තනනවා වගේ රාගය නැමැති ගින්න තුල ගිනි ගන්නවා.
ඒ රාගයේ තුල ගිනි ගන්න කෙනාට පින්වත්නි මේ ධර්මයේ විවෘත වෙන්නේ නැහැ. ඒ විවෘත නොවන එක් අවස්ථාවක් මා ඔබට සඳහන් කරන්නම්. මහා කච්චායන මහරහතන් වහන්සේ කියලා කියන්නේ ඊ타ත්ම රූප සම්පත්තියක් තිබුණු උත්තමයෙක්. ගෞතම බුද්ධ ශාසනයෙහි රූප සම්පත්තියක් ඇති මහරහතන් වහන්සේ නමක් වැඩ හිටියානම් ඒ මහා කච්චායන හාමුදුරුව තමයි ලස්සනම මහරහතන් වහන්සේ. මේ කතාව ඔබට කෙටියෙන් සඳහන් කරන්නේ මහා කච්චායන හාමුදුරුව පැම්පහසු වෙන්න යම් ගංගාවකට වඩිනවා. එවෙනකොට සෝරේය සිටුවරයත් ඒ ගංගාව ළඟටම එනවා. උන්වහන්සේ සිවුර මුදවලා පැම්පහසු වෙලා නැවත පිඩු වඩින්නට සිවුර පිළියෙල කරගන්නවා. බලන්න රාගය කියන ගින්නෙන් දහම් දොරටුව වැහිලා යන විදිහ. සෝරේය සිටුවරයට ඇති වෙනවා මේ රාගික සිතුවිල්ලක්. මොකක්ද ඒ රාගික සිතුවිල්ල? මෙච්චර ලස්සන වුණා නම් මගේ බිරිඳ කොච්චර මට වටිනවද? අන්න ගින්න පටන් ගත්තා. දහම් දොරටුව වැහිලා ගියා. ඒ විතරක් නෙවෙයි. මෙච්චර ලස්සන තැනැත්තෙක් වගේ කෙනෙක් මගේ බිරිඳ වුණා නම් පළවෙනි පාර හිතනවා මගේ බිරිඳ මෙච්චර ලස්සන වුණා නම් මට කොච්චර වටිනවද? දෙවෙනි සිතුවිල්ල එනවා මේ වගේ කෙනෙක් මගේ බිරිඳ වුණා නම් කොච්චර මට වටිනවද? රාගෙ ගින්න තුල ගිනි ගත්තා. මේ භවය තුලදිම විපාක දුන්න කියනවා. මනසෙන් ඇතිවෙච්ච රාග ගින්නේ විපාක. මොකක්ද වුනේ? ලිංග විපර්යාසයකටපත් වුණා. සිටුවරයෙක් ලිංග විපර්යාසයකටපත් වෙනකොට කොච්චර ලැජ්ජා වෙන්නේ නැද්ද? පිරිස ඉස්සරහට යන්න බැරි වෙන්නේ නැද්ද? රාගයෙන් ගිනි ගන්න මිනිස්සුන්ටත් ඔය වගේමයි. ඇස සංවර නොවුනොත්, කන සංවර නොවුනොත්, දිව සංවර නොවුනොත්, ශරීරයේ සංවර නොවුනොත්, මනස සංවර නොවුනොත් විශාල හානියකටපත් වෙන්න පුළුවන්. ඒ හානිය බුදුවරයෙක් ලොව වැඩ ඉන්න කොටත් ධර්මය අවබෝධ නොවෙන්න තරම් වෙන්න පුළුවන්. දැන් බලන්න ඔයත් කල්පනා කරලා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොටම නිවන් නොදකපු මිනිස්සු නැද්ද? ඉන්නවනේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇහෙනකොට නිවන් අවබෝධ නොකරගත්ත මිනිස්සු නැද්ද? ඉන්නවනේ. දුර්ලභ මිනිසාත්මයක් ලබාගෙන, දුර්ලභ බුද්ධෝත්පාද කාලයකුත් ලබාගෙන, දුර්ලභ ෂණ සම්පත්තියකුත් ලබාගෙන ගෙවන ජීවිතය තුළ ධර්මාවබෝධයකට පත්වෙන්න නොහැකි වෙන්නේ රාගික සිටිවිලි තුළ ගිනි ගන්න සිත්වලට. එහෙනම් මේ ධර්මයේ කාටද ගෝතමිය විවෘත වෙන්නේ? මේ ධර්මයේ විවෘත වෙන්නේ පින්වත්නි විරාගී වූ කෙනාට. රාගී වූ කෙනාට දහම් දොරටුව වැහෙනවා. විරාගී වූ කෙනාට දහම් දොරටුව ඇරෙනවා. විරාගී වූ කෙනාගේ ඇඳුම කළු වෙන්න පුළුවන්. විරාගී වූ කෙනාගේ උප්පත්තිය දුප්පත් වෙන්න පුළුවන්. විරාගී වූ කෙනාගේ උප්පත්තිය කුලයෙන් පහත් වෙන්න පුළුවන්. විරාගී වූ කෙනා දවසකට ආහාරක් නැතුව විසික්කන ආහාර ටික අරගෙන කුස පුරව ගන්න කෙනෙක් වෙන්න පුළුවන්. එබඳු අය ශාසනය පිහිට ලැබුවේ නැද්ද? එබඳු අය ශාසනය පිහිට ලැබුවනේ. මොකක්ද වෙනස උනේ? රාගය තුල ගිනිගත් සිත නිවල දාලා විරාගී බවට පත් වුණා. ගෝතමිය ඉමේ ධම්මා
මේ ධර්මය විරාගාය සංවත්තතේ විරාගී වූ කෙනාටයි. නොසරාගාය සරාගී වූ කෙනාට නම් නෙවෙයි කියලා බුදුරජාණන් වහන්සේ දා පින්වත්නි දේශනා කළා. හරියට කොච්චර සුන්දරද? දක්ෂ හීවඩුවෙක් ඇද තියෙන වකවුණු ලීය ඇද දිගහැරලා හීය තනා ගන්නවා වගේ අරමුණු කෙරෙහි දුවන මේ සිත නිවැරදි අරමුණු කෙරෙහි පිහිටුවනවා විරාගී වූ කෙනා. ආන් ඉබඳු කෙනාට මේ ධර්මය විවෘතයි කියලා බුදුරජාණන් වහන්සේ ගෝතමියට සඳහන් කළා. දෙවෙනි කාරණාව අපේ හසලක හාමුදුරුවන්ගේ විමසමු. විසංයෝගාය සංවත්තති නෝ සංයෝගාය. භාග්‍යවතුන් වහන්සේ ඒ කෙටියෙන් වදාළ දහම් කාරණය තුල පැහැදිලි කළා. ගෝතමිය මේ ධර්මයේ තියෙන්නේ කෙලෙසුන් හා එක් නොවීම පිණිස පවතින දෙයක්. එක්වීම පිණිස පවතින දෙයක් නෙමෙයි. විසංයෝගාය සංවත්තති නෝ සංයෝගාය. මේක ඊටාම සොඳුරු දහම් පරයයක්. ඒකට හේතුව තමයි මේකේ වචන දෙකක් තියෙනවා. එකක් විසංයෝගය, අනිත් එක සංයෝගය. ලෝකේ හැමදාමත් මිනිස්සු කැමති සංයෝගයටයි. මිනිස්සු කැමති එකතු වෙන්නයි. නමුත් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන එකතු වෙච්ච තැනක නෙමෙයි. සංයෝගයට ධර්මයේ එකඟතාවය නැහැ. විසංයෝගයටයි ධර්මයේ එකතු වෙන්නේ. කවරක විසංයෝගයටද? ඒ විසංයෝගය කියලා කියන්නේ කෙලෙසුන්ගෙන් එක් නොවීම පිණිසයි. මේ චින්තනය මූලික වශයෙන් ප්‍රභාස්වරයි. පබස්සර මිදම් භික්කවේ කියලා කිව්වේ ඒකයි. ඒ ප්‍රභාස්වර සිත ආගන්තුක උපක්ලේශ වලින් තමයි කිලිටි වෙන්නේ. ඒකට දැන් අපි දැනගන්න ඕන පින්වත්නි, මේ Tamanගේ චිත්තඅභ්‍යන්තරය කෙලෙසුන්ගෙන් එක් වෙන්නේ කෙබඳු තැනකද, එක් නොවන්නේ කෙබඳු තැනකද කියලා. ඒක අපිට බුදුරජාණන් වහන්සේ ඉලක්කයට පැහැදිලි කළා. උන්වහන්සේ වදාලා, පින්වත් මහණෙනි, හිතට කෙලෙසුන් ගලාගෙන එනවා නම් ඒ කෙලෙසුන් ගලාගෙන එන තැනක එබඳු සිතක් විමුක්තිය කරා පමුණවන්න බෑ කියලා. පින්වත්නි, හිතට කෙලෙස් ගලන්නේ කොහොමද? කෙලෙස් ගලන්නේ ඇස හරහා, කන හරහා, නාසය හරහා, දිව හරහා, කය හරහා, මනස හරහා. හය පැත්තකින් පුද්ගලයාගේ සිතට කෙලෙස් දෝරේ ගලන්න පටන් ගන්නවා. එතකොට මේ විදියට කෙලෙස් ගලාගෙන එනකොට අර ප්‍රභාස්වර සිත කිලිටි වෙනවා. ප්‍රභාස්වරයි කියන්නේ කෙලෙස් නැතුවම නෙමෙයි. හැබැයි කෙලෙස් තියනවා අනුසය වශයෙන්. අනුසය වශයෙන් කියන්නේ වතුර යට මඩ තියනවා වගේ කෙලෙස් තියනවා. හැබැයි සංයෝගයේ තමයි ඒ කෙලෙස් වතුරත් එක්ක කවලම් කරන්නේ. දැන් වතුර යට මඩ තියනකොට පිරිසිදු වතුර බොන්න බැරිද? පුළුවන්. හැබැයි කැළඹෙන්න මඩත් ඒ වතුර සමග මිශ්‍ර වුණොත් ඒ වතුර පානය කරන්න නුසුදුසුයි. අන්න ඒ වගේ පින්වත්නි, මේ හිත අනුසය වශයෙන් කෙලෙස් පවතිනකොට ප්‍රභාස්වර මට්ටමින් පවතිනවා. ආගන්තුක කෙලෙස් වලින් හිත දූෂණය වෙනවා. එතකොට මේ බඳු හිත දූෂණය කරගන්න ගමන් මමත් බුද්ධ ශ්‍රාවක වට යාට හිමිකාරීත්වයක් හම්බ වෙන්නේ නැහැ. ඒක තමයි මේ තියෙන්නේ විසංයෝගාය සංවත්තති නෝ සංයෝගාය. ගෝතමියට කියනවා සංයෝගයට ධර්මයේ හිමිකාරීත්වය ලැබෙන්නේ නැහැ. විසංයෝගයටයි හිමිකාරීත්වය හම්බ වෙන්නේ. කවරක විසංයෝගයටද? කෙලෙසුන්ගේ විසංයෝගයටයි. එතකොට අපිට ඊටාම පැහැදිලි කාරණයක්, කෙලෙස් සමග හිත සම්මිශ්‍රණය වෙන්නේ ඇස කන නාසය දිවකය මනස හරහා. රාද කියන භික්ෂුවට බුදුරජාණන් වහන්සේ වදාළේ කොහොමද? බුදුරජාණන් වහන්සේ වදාලා
ඇස කෙරෙහි ප්‍රියභාවයක් මధుරභාවයක් පවතින තාක්කල් චක්කුං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා uppajjamaana uppajjati එත්ත නිවිස්සමානා නිවිස්සති. ඇස කෙරෙහි චක්කුං ලෝකේ ඇසෙන් දකින ලෝකේ කෙරෙහි ප්‍රියභාවයක් මధుරභාවයක් පැවැත්වුවොත් පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා uppajjamaana uppajjati එතන තමයි රාද තණ්හා උපදින්නේ. එතනම තමයි ඇස කෙරෙහි ප්‍රියභාවයක් මధుරභාවයක් පවත්වන්නේ නැත්නම් එත්ත නිවිස්සමාන නිවිස්සති එතන තමයි කෙලෙසුන්ගෙන් නිදහස් වෙන්නේ. එහෙනම් සංයෝගය සහ විසංයෝගය මේ ආයතන හය හරහාම සිද්ධ වෙන බව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා දැනගන්න ඕන. ඒ බඳු දැනගත් ශ්‍රාවකයෙකුට තමයි මේ ධර්මය විවෘත වෙන්නේ. ඒතර මේ ධර්මයේ හිමිකාරීත්වයේ හම්බ වෙන්නේ ඒ බඳු ශ්‍රාවකයෙකුට. එහෙමනම් පින්වත ඇසේද ගැටලුව රූපේද ගැටලුව නැත. ඇසද රූපේද ගැටලුවක් නැත. ඇසටද කළ හැකි විශාල හපංකමක් නැත. රූපයටද කළ හැකි විශාල කුසලතාවයක් නැත. රූපය තුල රාගය හෝ ද්වේෂය හෝ මෝහය හෝ කවර ක්ලේශයක්වත් ඇලවිලා නැහැ. ඇස තුල රාගය තියනවද? නැහැ. ද්වේෂය තියනවද? නැහැ. මෝහය තියනවද? නැහැ. ඇස කියන්නේ කෙලෙස් ඇති වෙන තැනද? නැහැ. එහෙමනම් මොකක්ද ගැටලුව? කුමක සංයෝගයකද ගැටලුව පවතින්නේ? කෙලෙසුන්ගෙන් සංයෝග නොවීම පිණිස කෙබඳු ආකාරයෙන් දැස පරිහරණය කරන්නේ? බුදුරජාණන් වහන්සේගේ දේශනාව එක තැනක තියෙනවා සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් කොට්ටිත කියන මහරහතන් වහන්සේ විමසනවා ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ මේ ඇස රූපයට බැඳී පවතිනවාද? එහෙමත් නැත්නම් රූපයේ ඇසට බැඳී පවතිනවාද? කන ශබ්දයට බැඳී පවතිනවාද? ශබ්දය කනට බැඳී පවතිනවාද? එතකොට සාරිපුත්තයන් වහන්සේ කියනවා ප්‍රිය ආයුෂ්මතුනි ඇස රූපයටද බැඳී නැත. රූපය ඇසටද බැඳී නැත. එහෙමනම් ඇසේ හෝ රූපයේ ගැටලුවක් කියලා කතා කරන එක බුදුරජාණන් වහන්සේගේ චින්තනයේට සාධාරණ නැහැ. එහෙමනම් කුමකද සාරිපුත්තයන් වහන්සේ ගැටලුව තියෙන්නේ? එතකොට සාරිපුත්තයන් වහන්සේ වදාරනවා ප්‍රිය ආයුෂ්මතුනි ඇසයි රූපයයි එකට ගැට ගසා ඇති චන්දරාගයේ ගැටලුව. චන්දරාගය පින්වත්නි ඇසේ ඇති වෙන දෙයක්වත් රූපයේ ඇති වෙන දෙයක්වත් නොව චන්දරාගය Tamanගේ හිතේ ඇති වෙන දෙයක්. රූපය දැකීම නිසා අවිද්‍යා සහගත පුද්ගලයෙක් තුල අවිද්‍යාවෙන් වැහුණු පුද්ගලයෙක් තුල රූපයට තණ්හාව අයිති යයි කතා බහ කරනවා. නමුත් රූපයට රාග ద్వේෂ මොහ අයිති නැහැ. රූපයට රාග ద్వේෂ මොහ අයිති කියලා හිතාගෙන යා ඇසත් එක්ක සංයෝග වෙනවා. රූපයත් එක්කද සංයෝග වෙනවා. ඒ අවදානමේ උච්චතම අවස්ථාව තමයි ඇසයි රූපයයි දෙක දකින මට්ටම ඇති වෙච්ච චක්කු විඤ්ඤාණයටද තණ්හා කරනවා. චක්කු විඤ්ඤාණය එකතු වීමෙන් ඇති වෙන චක්කු සම්පස්සේටද එයා තුල සංයෝගයක් ඇති වෙනවා. මේ කාරණා තුනේ එකතු වෙච්ච චක්කු සම්පස්සේ නිසා ඇති වෙන චක්කු සම්පස්සජ වේදනාව. ඇහෙන් රූප දැක්කාම සුඛ වේදනාවක් හෝ දුක්ඛ වේදනාවක් හෝ ඇති වෙනකොට ඒ වේදනාවටත් එයා සංයෝග වෙනවා. ඒ වේදනාවට සංයෝග වෙනකොට රූප සංඥා පහළ වෙනවා. ඒ රූප සංඥාවටත් එයා සංයෝග වෙනවා. ඊට පස්සේ රූප සංඥාව පහළ වෙනකොට රූපේ නිසා හිතට සිතුවිලි ගලාගෙන එන්න පටන් ගන්නවා. ඒකට අපි කියනවා රූප සංචේතනාව. ඒ රූප සංචේතනාවටද එයා සංයෝග වෙනවා. රූප සංචේතනාවට සංයෝග වුණොත් රූපේ නිසා ඇතිවෙන රූප විතර්කයටත් එයා සංයෝග වෙනවා. රූප විචාරයටත් එයා සංයෝග වෙනවා. අවසානයේ රූපේ නිසා ඇතිවෙච්ච රූප තණ්හාවටද සංයෝග වෙනවා. මෙන්න මේක තමයි පින්වත්නි කෙලෙසුන්ගෙන් එක්වීම කියලා කියන්නේ. එහෙමනම් ඇස හරහා දස තැනකදී සංයෝග වෙනවා. කන හරහා දස තැනකදී සංයෝග වෙනවා. මේ විදිහට
ස්ථාන 60කදී අපි කෙලෙසුන් සමග එකතු වී සංයෝග වී වාසය කරනවා. එතකොට ඇස රූපයට බැඳිලවත් රූපය ඇසට බැඳිලවත් නොව ඇසද රූපයට දෙකට ගැට ගසා ඇති චන්දරාගේ අරුබුදේ පවතින්නේ. සාරිපුත්තයන් වහන්සේ හරි ලස්සන උපමාවකින් පැහැදිලි කරනවා. කළු ගොනෙක් සහ සුදු ගොනෙක් එක ලණුවක ගැට ගහලා දෙපැත්තෙන් ගැට ගහලා එක මිනිස්සෙක් කියනවලු මේ ගුණා දිහා බලාගෙන අර කළු ගුණා නිසා තමයි සුදු ගුණා යන්නේ කියලා. ඒතකොට තව කෙනෙක් බලාගෙන කියනවලු නෑ සුදු ගුණා නිසායි කළු ගුණා යන්නේ. මේ දෙන්න අතර විශාල සංවාදයක්. දැන් කළු ගුණා නිසා සුදු ගුණා යනවා කියන එක සම්පූර්ණ වැරදි නෑ. සුදු ගුණා නිසා කළු ගුණා යනවා කියන එකත් සම්පූර්ණ වැරදි නෑ. නමුත් හරිම උත්තරේ තමයි එකට ගැට ගහලා තියෙන එකයි යන්න හේතුව. එහෙමනම් කළු ගුණා නිසා සුදු ගුණා යනවවත් සුදු ගුණා නිසා කළු ගුණා යනවවත් නොව එකට ගැට ගසා ඇති ලණුවයි ප්‍රශ්නේ. එහෙමනම් ඇසේ ප්‍රශ්නියකුත් නැහැ, රූපේ ප්‍රශ්නියකුත් නැහැ. එකට ගැට ගසා ඇති චන්දරාගේ අරුබුදය. චන්දරාගේ දුරු කරගන්න එකට අපි කියනවා ධර්මයේ නිස්සරණය කියලා. භාග්‍යවතුන් වහන්සේ ඔබට අතවැනුවේ ධර්මය හරහා නිස්සරණයට පැමිණෙන්න කියලයි. ආස්වාදයේ සහිත ලෝකයක ආස්වාදයේ තේරුම් අරගෙන ආදීනව දැනගෙන ඒ වගේම මේවා තුල චන්දරාගයක් පැවැත්වීම නුසුදුසු බව තේරුම් අරගෙන නිස්සරණයට පැමිණෙන්න කියලයි ශ්‍රාවකයාට භාග්‍යවතුන් වහන්සේ යෝජනා කළේ. එහෙමනම් සංයෝගය කියලා කියන්නේ විසංයෝගය කියන්නේ කුමක්ද කියන අදහසට ඊටාම සාධාරණ පැහැදිලි කිරීම තමයි කෙලෙසුන් සමග එක් නොවිච්ච තැනකයි ධර්මී උරුමය. කෙලෙසුන් සමග එක් වෙලා ඉන්න තැනක ධර්මී උරුමය ලැබෙන්නේ නැහැ. කෙලෙසුන් සමග එක් නොවීම පිණිස ධර්මයේ පරිහරණය කරන ශ්‍රාවකයෙකුට ඇස කන නාසය දිවකය මනස කියන ආයතන 6 තුලින් කෙලෙස් ඇති නොවන විදියට ආයතන පරිහරණය කරනවා නම් එතන තමයි විසංයෝගය පවතින්නේ. ඒ බඳු විසංයෝගී ශ්‍රාවකයෙකුටයි ධර්මයේ සැබෑ උරුමය පවතින්නේ. ඒ බඳු උරුමකාරකමකට ඔබද මමද හිමිකාරීත්වය දැරිය යුතුයි. මෙහි තුන්වෙනි කාරණයයි මේ දේශනාව ඇසුරින් දැන් විවෘත වන්නේ. අපචාය සංවත්තති නො ආචාය. පින්වත්නි, පළවෙනි කාරණාවයි දෙවෙනි කාරණාවයි දෙක හරියට මාලයකට මුතු වැටමනවා වගේ. ගෞතමියගේ ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සේ සපයන පිළිතුර ඔබ යහපත් මානසිකත්වයකින් යුක්තවම ධර්මය අහනවා නම් ඔබට හිතෙනවා මේ කියන්නේ මටම නේද කියලා. ඔබට මේ මටම නේද කියන්නේ කියලා හිතෙන්නේ ඔබට ගින්න නිවා ගන්න ඕනකම තියනවා නම් විතරයි. ආන්ගේ අවශ්‍යතාවයේ තියෙන කෙනාට ඌමනාව තියෙන කෙනාට පුළුවන් මේ ගින්න නිවා ගන්න. ඒ ගිනි නිවන මඟ තමයි බුදුරජාණන් වහන්සේ ගෞතමියට මේ සඳහන් කරන්නේ. ඊ타මත්ම හරවත්ව හසලක හාමුදුරුවෝ සංයෝගයේ සහ විසංයෝගයේ විස්තර කළා. ඊළඟට උන්වහන්සේ තුමියට සඳහන් කරන්නේ අපචාය සංවත්තති නො ආචාය. තෘෂ්ණාවෙන් යුක්ත කෙනාට නෙවෙයි ගෞතමයේ මේ ධර්මයේ තියෙන්නේ. තෘෂ්ණාව ආශාව නැති කරපු කෙනාටයි මේ ධර්මයේ තියෙන්නේ. ඒ කීවෙනි කාරණාවද? තුන්වෙනි කාරණාව. තව කාරණා කීයක් තියෙනවද? තව 5ක් තියෙනවා. තෘෂ්ණාව කියලා මෙතන බුදුරජාණන් වහන්සේ විස්තර කළේ කාම වස්තුන්ට ඇතිවෙන තෘෂ්ණාව, ආශාව තියෙන කෙනාට මේ ධර්මයේ පිහිට හොයාගන්න බෑ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන කාම වස්තුන්ට ඇතිවෙන කැමැත්ත. ඒවට කියනවා කාම වස්තුන් පිළිබඳව ඇතිවෙන ආශාව, තණ්හාව.
ආකාර 18කින් මේ වර්ධනය වෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක දීර්ඝ වශයෙන්. දැන් ඔයත් අහලා තියෙනවා අර අනුරාධපුර යුගයේ ලියවුණා සිහලට්ට කතාව. ඒක හරි ලස්සන කතාවක් තියෙනවා මේ රූපයට ආශාවෙන් හිටපු එක් දැරවියක් කිරිල්ලියක් වෙල ඉපදිච්ච ප්‍රවෘත්තිය. හැබැයි ඒක තුල ධර්මය අවබෝධ කරගත්ත බවත්. ඒ පවුලේ ඉන්නේ 4 දෙනයි. අම්මයි දුවයි පුතාලා දෙන්නයි. ලොකුම පුතා ගිහින් පැවිදි වුණා අනුරාධපුර මිස්සක පව්වේ මිහින්තලාවේ. තාත්තා හිටිය තාත්තගේ වැඩේ කුඹුරට ගිහින් හේනට ගිහින් හේන් බත් කරන එක කුඹුරු කරන එක. මෙහෙම ඉන්නකොට තාත්තා මැරුණා. තාත්තා ඉපදුණා ගිහින් ඌරෙක් වෙලා. අම්මා මැරුණා. අම්මගේ කාර්යය තමයි ගෙදර මකුළු දැල් කඩනවා සුද්ධ කරනවා මේව කරන එක. ඔබෙත් ඕකම වෙන්න පුළුවන්. ධර්මයට කිට්ටු වෙන්න ඕන කරන කෙනාට ඒ සියල්ලම පැත්තකින් තියලා යා ධර්මයට කිට්ටු වෙනවා. ඒක කලේ නෑ. ඉපදුනා ඒ ගෙදරම සර්පෙක් වෙලා. ඒ දියණියගේ වැඩේම කොණ්ඩේ පීරන එකයි හැඩ වැඩ බලන එකයි. ඇයි ඉපදුනා කිරිල්ලියක් වෙලා. දැන් මොකද උනේ? අම්මගේ අහිමිවීමත් නැගණියගේ අහිමිවීමත් පියාගේ අහිමිවීමත් එක්ක බාලම පුතුණවන්ට සියලු වගකීම් පැවරුණා. හේනට ඌරු වෙනවා වළක්වන්න විදිහක් නැහැ. ඒ නිසා මදු යටෙව්වා ඌරෙක් ඇල්ලුවා. ඌර මරලා ඇදගෙන ගෙදරට ගෙනාවෙදින් දානකොටම තමන්ගේ අයියා ඒ වෙනකොට ධර්මාවබෝධයකටපත් වෙලා. මේ වෙලාවේදී නම් මල්ලිට මා පිහිට විය යුතුයි කියලා ආපහු ගෙදර එනවා. පාත්‍රයත් අතේ ඇතිව කඩවුණු සිවුරත් පොරවගෙන උන්වහන්සේ බොහොම සාන්තිරියව්වෙන් ගෙදර වඩිනවා. මල් හිතුවා අයියටත් පාර වැරදිලා දැන් ගෙදරම ඉන්නේ නැව ඇති කියලා. අයියට හොඳට ඌරු මසුත් එක්ක කෑමක් දෙන්න ඕන කියලා සූදානම් වෙනකොටම අර උත්තමය කියනවා කුස පළල බලන්න කිව්වා. ඌරගේ කුස පළල බලනකොට ඉන්නේ සර්පේ. සර්පයාගේ කුස පලන්න කිව්වා. පළල බලනකොට ඉන්නේ කිරිල්ලියා. කිව්වා ඌර තමයි මීට කලින් උඹේ තාත්තත් මගේ තාත්තත්. දැන් අර තමන්ගේ පවුලේ හිටපු අයගේ උප්පත්ති අවස්ථාව විස්තර කළා. කොච්චර වුණත් රූප තණ්හාවෙන් සිටිය නිසා අවසානට උරුම වුණේ තිරච්ඡීන ආත්මයක් නේ. එහෙනම් ධර්මාවබෝධයටපත් වෙන්න පුළුවන්ද? ධර්මාවබෝධයටපත් වෙන්න බෑ. ඒ විතරක් නෙවෙයි කාම තණ්හාවෙන් බැඳුණු කෙනෙක් වස්තුකාමයට බැඳෙනවා. ඒ කෙනාටත් මේ ධර්මයේ පිහිටන්නේ. ඒ ධර්මයේ විස්තර වෙනවා අවිද්‍යාව විෂම ලෝභෝ කියන ධර්මපරියාය. බිම්බිසාර මහරජුරුවන්ගේ පරම්පරාවේ කල්ප 90කට එහාදී බුදුරජාණන් වහන්සේ නමට දානෙ දෙන්න නඩුවක් දාලා දිනයක් හොයාගත්තා. බුදුහාමුදුරුවන්ට දානෙ පූජා කරගන්න නඩුවක් දාලා දින ඉල්ලගත්තා. මිනිස් ඔක්කොම එකතු වෙලා උන්වහන්සේට දානෙ දෙන්න බඩුමුට්ටු කලමන එකතු කරනකොට විශාල බඩමුට්ටු ගොඩක් රැස් වෙනකොට ආන් ආව ලෝභය, තණ්හාව. මොකක්ද ආවේ? මේ ඔක්කොම දෙන්න ඕනද බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට සුළු ප්‍රමාණයක් දුන්නොත් ප්‍රමාණවත් කියලා බොහෝ පිරිසක් තියාගෙන ඒක භුක්ති විඳා. කාට හම්බ වෙච්ච දේද? බුද්ධ ශාසනයට ලැබුණු දේ. බුද්ධ ශාසනයට ලැබුණු දේ භුක්ති විඳා. හොඳට රසට විඳින්නට ඇති. අවසානට කල්ප 91ක් අඳින්න ඇඳුමක් නැතුව, බොන්න වතුර ටිකක් නැතුව,
විශාල කුසගින්නකින් කල්ප 91ක් පුරාවට දුගතියේ දුක් විඳා. තණ්හාවේ තියෙන ආදීනව. එහෙනම් අපචාය සංවත්තතිනෝ ආචාය. තණ්හාවකින් ඉන්න කෙනාට මේ ධර්මයේ විවෘත වෙන්නේ නැහනේ. කල්ප 90ක් පුරාවට ධර්මයේ විවෘත වුණාද? ධර්මයේ විවෘත වුණේ නැහැ. මොකක්ද හේතුව? තණ්හාවෙන් හිටපු නිසා. තමන්ගෙම වැඩිමල් සොහොයුරා ධර්මයෙන් එතර වුණානේ. හැබැයි තණ්හාවෙන් හිටපු පවුලේ අනික් අයට ධර්මයෙන් එතර වෙන්න පුළුවන් වුණාද? ධර්මයෙන් එතර වෙන්න බැරි වුණා. බණ කියන මටත් බණ අහන ඔබටත් මේ ධර්මයේ එකම විදිහයි. මොකක්ද? තණ්හාවකින් යුක්ත වුණොත් මේ ගෞතම බුද්ධ ශාසනයේ ඔබට මට ඵල නෙලා ගන්න බෑ. එහෙනම් සමුදය කරන්නට ඕන තණ්හාව. ආදීනව දැක දැක තණ්හාව දුරු කරන්න ඕන. ආදීනව දකින්න පටන් ගත්තොත් තණ්හාව දුරු කරන්න අපහසුද පහසුද? තණ්හාව දුරු කරන්න පහසුයි. අවබෝධයෙන් යුක්තව තණ්හාව දුරු කරන කෙනාට මේ ධර්මයේ ගෝතමයේ විවෘතයි කිව්වා. මේ ධර්මයේ කල් නොයවා විපාක ලබන්න පුළුවන් කිව්වා. තව බොහෝ කාලයකට නොගොස් මේ ධර්මයේ මේ වෙලාවේදීම ඔහු තණ්හාව දුරු කරනවා නම් තණ්හක්කයෝ නිරෝධෝ නිබ්බානං. තණ්හාව නිරෝධය කළොත් නිර්වාණය කියන ධර්මය අවබෝධ වෙනවා. එහෙනම් ධර්මයේ බොහෝ කාලයකට යන්නේ නැහැ. මෙලවදීම විපාක ලබන්න පුළුවන් අප තුල හට ගන්න ඔබ තුල හට ගන්න තණ්හාව අපි දුරු කළොත්. හැබැයි තණ්හාව වෙන බව දැනගත යුතුයි. දැනගත්තේ නැත්නම් තණ්හාව දුරු කරගන්න අපහසුයි. ඒ නිසා ගෝතමියට සඳහන් කළ තුන්වෙනි ධර්මපරියාය තමයි ගෝතමිය මේ ධර්මයේ තියෙන්නේ තෘෂ්ණාව පිණිස නන්වේ තෘෂ්ණාව දුරු කරවීම පිණිසමයි. මෙහි සඳහන් වන ඊළඟ කාරණය තමයි අපිච්චතාය සංවත්තති නෝ මහිච්චතාය. ගෝතමිය මේ ධර්මය මහිච්චතාවයේ පිණිස පවතින දෙයක් නෙමෙයි. අපිච්චතාවයේ පිණිස පවතින දෙයක්. එතකොට මේ අල්පේච්ඡතාවය කියලා කියන්නේ කුමක්ද? එතකොට අල්පේච්ඡතාවයේ ශ්‍රාවකයා තුල නැත්තම් එයාට බුදුසමයේ උරුමේ ලැබෙන්නේ නැහැ. එතකොට අල්පේච්ඡතාවය කියන්නේ ටිකක් කනවා වගේ එකක් නෙමෙයි. දැන් එක වෙලාවක බුදුරජාණන් වහන්සේ ළඟට එක භික්ෂුවක් ඇවිල්ලා උන්වහන්සේ වළඳන දිහා බලාගෙන හිටියා. බලාගෙන ඉඳලා යා කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අද කවදාවත් නැති තරම් මම ඔබ වහන්සේට පැහැදුනා. ඇයි කියලා ඇහුවා. අද ඔබ වහන්සේ බොහොම ටිකයි වැළඳුවේ කිව්වා. ඒතර බුදුරජාණන් වහන්සේ ඒක හරියට දොස් කියලා ඒ කාරණේට උන්වහන්සේ කිව්වා ඒකට පහදින්න එපා කියලා. මොකද මම මේ විදියට වළඳනකොට මටත් වඩා බත් පිඬක් දෙකක් වළඳන සමහර භික්ෂුන් ඉන්නවා කියනවා. එහෙනම් ඔබ පහදින්න ඕනේ ඒ අයට කියනවා. ඒතර දැන් ටිකක් කනවා වගේ එකට පහදින්න එපා. ඒතර අල්පේච්ඡකම කියන්නේ ඒ වගේ එකක් නෙමෙයි. ආමිසයේ ප්‍රමාණය මේකට අදාළ නැහැ. බුදුරජාණන් වහන්සේ එක දේශනාවක ධම්මදායාද සූත්‍රය කියලා. ඒ දේශනාවේ නම ධම්මදායාද සූත්‍රයේ පින්වත්නි තියෙනවා මහණෙනි මේ ධර්මයට දායාද වෙන්න ආමිසයට දායාද වෙන්න එපා. ආමිසයේ ප්‍රමාණය ගැන සැලකිලිමත් වෙන්න එපා. මොකද ධර්මයට ඔබ දායාද වෙන්න ඕන. ධර්මයට දායාද නොවුනොත් ඒ ධර්මයට දායාද නොවිච්ච තැනක ඔබට මිනිසු දොස් කියාවි. අන්න භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ මොනවද මේ කරන්නේ? මේ ආමිසේ පස්සේ දුවදුව මොකක්ද මේ කරන්නේ? ඒ විතරක් නෙමෙයි පින්වත් මහණෙනි, ඔවුන් මටද චෝදනා කළයි. මටත් චෝදනා කරයි. මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ නේද මෙහෙම කරන්නේ කියන වචනේ ආවහම චෝදනාව බුදුරජාණන් වහන්සේටත් යනවා. ඒ නිසා පින්වත් මහණෙනි ධර්මයට දායාද වෙන්න කිව්වා. පින්වත්නි අල්පේච්ඡකම කියලා කියන එකේ පැති හතරක් තියෙනවා.
ඒකේ පළවෙනි කාරණේ තමයි ප්‍රත්‍යල්පේච්ඡතාවය. ප්‍රත්‍යල්පේච්ඡතාවය කියලා කියන්නේ ලැබිච්ච දෙයකින් සතුටු වෙන්න පුළුවන් විදියට ලැබිච්ච දේ ඉහළම දේ කියලා හිත හදාගන්න පුළුවන් මට්ටමට ප්‍රත්‍ය පරිහරණය කරනවා. එක දවසක් අපගේ බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට උන්වහන්සේගේ පාත්‍රයට දන් කුඩ ටිකක් ලැබුණේ. උන්වහන්සේ බොහෝම සිහිනුවණින් මේ දන් කුඩ ටික වැළඳුවා. එක බමුණෙක්ගේ නිවසට භාග්‍යවතුන් වහන්සේ වඩිනකොට ඒ බමුණා කාලා ඉතුරු වෙච්ච අනපු බත් ටික තමයි භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍රයට පිළිගැන්වුවේ. බුදුරජාණන් වහන්සේ බමුණාට පේන්නම වැළඳුවා. එක්තරා දිනයක සාරිපුත්ත මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට සිංගමන් යදින යාචකෙක් එයාට ලැබිච්ච ඉඳුල් වෙච්ච එලකිරි ටිකක් උදේ කාලේ පූජා කළේ. සාරිපුත්තයන් වහන්සේ ඒ පුද්ගලයාට පේන්නම වැළඳුවා. මහා කස්සප මහරහතන් වහන්සේගේ පාත්‍රයට එක්තරා වෙලාවක ඇඟිල්ලක් කැඩිලා වැටුණා පාත්‍රයට. උන්වහන්සේක අයින් කරලා වැළඳුවා. ඒතකොට බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ තියෙන්නේ ප්‍රත්‍යල්පේච්ඡතාවයට කැමති ශ්‍රාවකයෙකුට. ප්‍රත්‍ය හොය හොයා ගිහින් පහසු විහරණේ හොය හොයා යන කෙනෙක් ධර්මයේ අලුතෙන් පටන් ගන්න ඕන. එයා ධර්ම මාර්ගය අලුතෙන් ආරම්භ කරන්න ඕන. ඒ බඳු ශ්‍රාවකයෙකුට ධර්මයේ හිමිකාරීත්වය හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ ධර්මයේ අයිති වෙන්නේ දූතාංගල්පේච්ඡතාවයේ තියෙන්න ඕන. මොකක්ද පින්වත්නි දූතාංගල්පේච්ඡතාවය කියන්නේ? තමන්ගේ ගුණධර්ම තියෙනවා ඒවා ප්‍රදර්ශනය කරන්නේ. අද ගුණධර්මයක් ස්වල්ප දියුණු කරනකොට ඒක විශාල ප්‍රදර්ශනයක් එයා බලාපොරොත්තු වෙනවා. සමහර විට විනාඩි 10ක් විතර භාවනා කරන්නේ. මුළු ගෙදරට මේක කියනවා මම මේ භාවනා කරනවා මේ පැත්තේ රේඩි එකක්වත් දාන්න එපා කියලා. ඇයි? එයාට දූතාංගල්පේච්ඡතාවේ නැහැ. තමන් දියුණු කරන ගුණධර්ම ප්‍රදර්ශනය කරනවා. පින්වත්නි පුදුමයි ඒ කාලේ වැඩ සිටිය ස්වාමින් වහන්සේලා. එක ස්වාමින් වහන්සේ නමක් පින්වත්නි පතපිණ්ඩිකාංගයේ වගේ දූතාංග සමාදන් වෙලා වැඩ හිටියා. ඒතකොට ඒ උන්වහන්සේ පාත්‍රයට වැටෙන ටික විතරයි වළඳන්නේ. ඒක දූතාංගයක්. ඒවා සීලයට ඍජුව සම්බන්ධ නැහැ. නමුත් නිවන් මාර්ගයට උදව්වක් ඒ බඳු ගුණධර්ම. පිණ්ඩපාතේ වඩිනවා ගෝල ස්වාමීන් වහන්සේ. උන්වහන්සේට දවසක් උක්දණ්ඩක් හම්බ වුණා. එතකොට අර ගෝල ස්වාමීන් වහන්සේට හිතුණා අනේ අපේ ගුරු ස්වාමීන් වහන්සේටත් මේකෙන් කොටසක් දෙන්න පුළුවන් නම් මොන්න තරම් අගේද කියලා. ඉක්මනින් ආරාමෙට වැඩම කළා. වැඩම කරලා අර උක්දඬු කෑලි කෑලි වලට කපාගෙන ඇවිල්ලා පාත්‍රයට අරගෙන ඇවිල්ලා කිව්වා ස්වාමීනි අද පිණ්ඩපාතෙටයි ලැබුණේ වළඳනසේක්වා. එතකොට උන්වහන්සේ පත්ත පිණ්ඩිකාංගය ආදී දූතාංග සමාදන් වෙලා හිටියා. පාත්‍රයට වැටිච්ච ටික වළඳලා ආයි දේවතාවක් වළඳන්නේ නැහැ. ඒ වෙලාවේ පින්වත්නි අර ස්වාමින් වහන්සේ දැන් වළඳලා ඉවරයි. ඒ වෙලාවේ කියනවා ආයුෂ්මතුනි මං දානි වළඳලා ඉන්නේ ඔබ වහන්සේ වළඳන්නේ කියලා. දැන් අර ගෝල ස්වාමීන් වහන්සේට කිව්වා. එතකොට අර ගෝල ස්වාමීන් වහන්සේ කියනවා නෑ නෑ ස්වාමීනි තව ඉරාවරට ගිහිනුත් නෑ. විකාලයට අවු වෙන්නෙත් නෑ. අනේ ස්වාමීනි මේක ලැබිච්ච ගමන් ඔබ වහන්සේටත් කෑල්ලක් දෙන්න ඕන කියලා හිතුණා. ස්වාමීනි වළඳනසේක්වා කියලා දෙවෙනි වතාවෙත් කිව්වා. එතකොට කිව්වා ආයුෂ්මතුනි මං වළඳලා ඉන්නේ. ඔබ වහන්සේ වළඳන්න කිව්වා. තුන්වෙනි වතාවෙත් කිව්වා ස්වාමීනි එහෙම කියන්න එපා. එක කෑල්ලක් වළඳන්න. ඒ වෙලාවේ අර ගුරු ස්වාමීන් වහන්සේ මේ ප්‍රතික්ෂේප කරන එකටම අර ගෝල ස්වාමීන් වහන්සේ අහනවා ස්වාමීනි පත්තපිණ්ඩිකාංගේවත් සමාදන් වෙලා දින්නේ කියලා. පින්වත්නි එක දිගට අවුරුදු 22ක් පත්තපිණ්ඩිකාංගය ආදී දූතාංග සමාදන් වෙලා හිටියා. එකම ආරාමේ ගෝල ස්වාමීන් වහන්සේ දන්නේ අපේ ගුරු ස්වාමීන් වහන්සේ මෙබඳු ගුණ ධර්මයක් දිනු කරනවා කියලා. තුන්වෙනි වතාවෙත් ප්‍රතික්ෂේප කරනකොට අර ගෝල ස්වාමීන් වහන්සේ ඇහුවා ස්වාමීනි මේ දූතාංගයක්වත් සමාදන් වෙලා දින්නේ කියලා. එතකොට කිව්වා එහෙනම් කමක් නෑ ආයුෂ්මතුනි අද එක කෑල්ලක් වළඳමු කියලා. අවුරුදු 22ක් රැකගෙන ආපු දූතාංගය අතහැර දැම්මා. සැඟෙව්වේ නෑ ඒත්. සමහර ස්වාමීන් වහන්සේලා සෝසානිකාංගයේ සමාදන් වෙලා හිටියා. ඒක අමාරුම දූතාංගයක්. සොහොනේ රැය පහන් කරන එක. ඒක සාමාන්‍ය කෙනෙකුට කරන්න බෑ. සොහොනේ රැය පහන් කරන්නම් කියලා ගියත් ඒක හරි අමාරුයි කරන්න. සෝසානිකාංගයකට කියන්නේ ඒවා දූතාංග. තෙලස් දූතාංග කියලා දූතාංග කොටස තියෙනවා. මේ ධර්ම මාර්ගය දියුණු කරගෙන යන කෙනෙකුට හරි උදව්වක්. භික්ෂුවකට විශේෂ උදව්වක්.
ඉතින් මේ දූතාංගේ සමාදන් වෙලා සමහර විට අවුරුදු 20 ගාණක් එක දිගට සොහොනේ ගුරු ස්වාමීන් වහන්සේ රැය පහන් කරනවා. ආරාමි ස්වාමීන් වහන්සේලා දන්නේ අපේ ගුරු ස්වාමීන් වහන්සේ සොහොනේ රැය පහන් කරන බව. ඒ කියන්නේ මේ දූතාංග අල්පේච්ඡතාවය කියන්නේ තමන් ಗುಣධර්ම දියුණු කරනවා. ඒවා ප්‍රදර්ශනය කරන්නේ. අද නම් ප්‍රදර්ශනේ නොකරන එකමයි හොඳ. හේතුව තමයි අද ಗುಣධර්මයේ දකින්නේ මානසික රෝගයක් විදියටයි. අද ස්වාමියා ගුණධර්මයක් දියුණු කරනවා නම් ඒකේ විරෝධය එන්නේ පිටින් නෙමෙයි බිරිඳකින්. බිරිඳ ගුණධර්මයේ දියුණු කරනවා නම් ඒකට විරෝධය එන්නේ ස්වාමියාගෙන්. අත්වැල් අල්ලාගෙන බිරිඳ ස්වාමියා එකට ධර්මයේ දියුණු කරනවා නම් ඒ පුරාණ පිනකටයි. පුරාණ කුසලතාවයකටයි. ඒ නිසා අද මේ අල්පේච්ඡතාවය කියන එක නිවන් මාර්ගයේ දියුණු කරන ශ්‍රාවකයෙකුට පුදුම උදව්වක්. ඊළඟ කාරණේ තමයි පින්වත්නි පර්යාප්ති අල්පේච්ඡතාවය. පර්යාප්ති අල්පේච්ඡතාවය කියලා කියන්නේ ඊටාම විනිවිද යන ප්‍රඥාවකින් දහම් දැනුමක් වැටහිලා තියෙනවා. තමන් හුවා දක්වන්නේ මට තේරෙනවා කියලා. සමහර ආරාමවල එක ධර්ම කාරණයක් අල්ලගෙන විශාල සංවාද ඇති වෙලා තියෙනවා. හැබැයි ඒ සංවාදයේදී අතරමැද ඉන්න ස්වාමීන් වහන්සේ එක වචනයකින් මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. තමන්ගේ මැදිහත් වීමෙන් මේ ධර්මකාරණේ කියලා ඒ ධර්මීය ගැන සංවාදේ නවත්තන්න පුළුවන්. හැබැයි පැත්තකට වෙලා ඉන්නවා ධර්මීය දන්නේ වගේ. තමන් තුල තියෙන දහම් දැනුම හුවා දක්වන්න ඒක අල්පේච්ඡකමට අයිති දෙයක්. අවශ්‍ය තැනදී ඒ අවශ්‍ය පුද්ගලයාට ධර්මී මතු කරන එක නෙමෙයි මේ කියන්නේ. නමුත් තමන් හුවා දක්වනවා තමන්ගේ දහම් දැනුම. ඒ දහම් දැනුම හුවා දක්වනකොට එතන මාන්නයයි වැඩෙන්නේ. මේ අල්පේච්ඡකම කියන එක පින්වත්නි මාන්නය වැනි ඊටා ප්‍රබල මනෝභාවයක් උපක්ලේශයක් පාලනය කරගන්න හරි උදව්වක්. ඊළඟ කාරණේ තමයි පින්වත්නි අධිගම අල්පේච්ඡතාවය. අධිගම අල්පේච්ඡතාවය කියලා කියන්නේ තමා ලැබපු මගඵල ලෝකයට ප්‍රදර්ශනය කරනවා. ඒක ලෝකයට ප්‍රදර්ශනය කරන්න ඕන එකක් නෙමෙයි. අරහත්ත්වයේ වැනි ඊටාම සුන්දර අවධියකට යම් ශ්‍රාවකෙක්පත් වුණා නම් ඒක ලෝකයට අයිති නෑ. ඒක තමන්ට අයිති දෙයක්. අරහත්ත්වයේ කියන්නේ පුද්ගලික තත්වයක්. ඒකයි පින්වත්නි රහත් වෙච්ච කෙනා උපසම්පදාවෙන් උපසම්පන්න භාවයටපත් වෙලා වැඩි වස් ප්‍රමාණයක් ගත කරපු භික්ෂුවටත් රහතන් වහන්සේ වන්දනා කරනවා. ඒතර පිටින් බලන කෙනෙකුට හිතෙන්න පුළුවන් ආ රහතන් වහන්සේ සෝවාන්වත් වෙලා නැති අර භික්ෂුවකට වන්දනා කරනවා කියලා. ඒක බලන කෙනෙක්ගේ බැල්මේ ගැටලුවක්. පින්වත්නි උපසම්පන්න භික්ෂුවකට ගරු බුහුමන් කිරීමේ පටිපාටි භාග්‍යවතුන් වහන්සේ අනුදැන වදාළ සංගමහලු පිළිවෙලට අයිති දෙයක්. අරහත්ත්වයේ පුද්ගලිකව අයිති දෙයක්. ලෝකේම රහත් උනත් මොකටද තමන්ගේ හෘද සාක්ෂිය තුල නිකලෙස් භාවේ නැත්තම්. ඒ නිසා ලෝකයේ අරහත්ත්වයේ පිළිබඳ අප කලබල විය යුතු නෑ. මෙතන අධිගම අල්පේච්ඡතාවය කියලා කියන්නේ මගඵල අවබෝධයට පත් වෙලා ඒවා හුවා දක්වනවා. තමන්ට අවබෝධ වුණ බව ප්‍රදර්ශනය කරනවා. ඒක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්ගේ අල්පේච්ඡකමට අදාළ නෑ. එහෙනම් බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ධර්මයේ ගෝතමියට පැහැදිලි කළේ අල්පේච්ඡ ශ්‍රාවකයෙකුට අයිති දෙයක් හැටියටයි. මහිච්ඡ ශ්‍රාවකයෙකුට අයිති දෙයක් විදියට නෙමෙයි. භාග්‍යවතුන් වහන්සේ වදාළේ අප්පිච්ඡතා සංවත්තන්ති නෝ මහිච්ඡතාය. ගෝතමිය අල්පේච්ඡතාවයේ පිණිස පවතිනක් මිසක් මහිච්ඡතාවයේ පිණිස පවතිනක් නෙමෙයි මේ ධර්මය. අද බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාගේ ප්‍රතිපදාවේ බරපතල අර්බුදයක් තමයි මහිච්ඡතාවයෙන් යට වෙලා. ඒ මහිච්ඡතාවයෙන් යට වෙච්ච තැනක ධර්මී පිළිවෙත් පුරන ශ්‍රාවකයෙකුට ධර්ම මාර්ගයට තල්ලුවක් ලැබෙන්නේ නැහැ. යම් ශ්‍රාවකෙක් මහිච්ඡතාවයෙන් යට වුණා නම් ඒ මහිච්ඡතාවයෙන් යට වෙච්ච ශ්‍රාවකයාගේ ජීවිතය හරියට නැවක් මුහුද මැදදී සිදුරු වුණා වගේ. පින්වත්නි නැවක් මුහුද මැදදී සිදුරු වුණොත් ඒක ගිලෙන එක කාටවත් නවත්තන්න බෑ. අන්න ඒ වගේ මහිච්ඡතාවෙන් යම් භික්ෂුවක් හෝ වේවා ගිහියෙක් හෝ වේවා යට වුණොත් ඒ යට වෙච්ච තැනක එයාගේ ජීවිතේ ධර්මයේ තුල පිහිටවන්න බෑ. ඒ නිසා අද වැනි කාලයක නම් මෙබඳු පිරිහිච්ච ලෝකයකට නම් අල්පේච්ඡතාවය කියන්නේ ඊටාම ඉහළ අත්‍යවශ්‍ය ගුණධර්මයක් හැටියටයි
අපි සලකා ගත යුත්තේ. ඒ බඳු ශ්‍රාවක භාවයක් අපි ගොඩනගා ගත්තොත් ඒ ගොඩනැගිච්ච තැනකයි ධර්මයේ තුල ප්‍රායෝගිකව පිළිවෙත් පුරන ශ්‍රාවක භාවයක් විවෘත වන්නේ. ගෝතමියෝවාද සූත්‍රයේ සඳහන් වන පර්යාය ධර්මකාරණය අපි දැන් විසඳා ගමු. සන්තුට්ඨයාය සංවත්තති නෝ අසන්තුට්ඨය. පින්වත්නි, හසලක හාමුදුරුවෝ දේශනාව පවත්වද්දී ඊ타මත්ම සුන්දර විදිහට ඔබට දේශනා කළා මේ ගෝතමියට බුදුරජාණන් වහන්සේ සපයන ධර්මපර්යාය. මේ වෙලාවේදී ඔබ සවන්පත් යොමු කරන්නේ මේ ධර්මයට කිට්ටු වෙන්න පුළුවන් කාටද? සන්තුට්ඨයාය සංවත්තති නෝ අසන්තුට්ඨය. සතුටෙන් ඉන්න කෙනාට තමයි ධර්මයට කිට්ටු වෙන්න පුළුවන්. අසතුටෙන් ඉන්න කෙනාට ධර්මයට කිට්ටු වෙන්න බෑ. මේ සතුට කියන කාරණා විස්තර කරනවා නිරාමිස සතුට සහ සාමිස සතුට කියලා. පංචකාමයේ තුල සතුට වෙන කෙනා සාමිස සතුටකටපත් වෙනවා. සතුටින් යුක්තව ඉන්න කෙනාට මේ ධර්මයේ පිහිටනව කියලා බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ මෙතන මේ සීලය ආරක්ෂා කරගන්න කෙනා තමයි සතුටින් ඉන්න කෙනා. දැන් උදාහරණයකට කිව්වොත් බොහෝ පිරිසක් මෙතන ගිහි පිරිස නිසා ඔබ පංචශීලය ආරක්ෂා කරනවා කියලා කියන්නේම අබේදානය දෙන පිරිසක්. කොට ඔබ හරක් නිදහස් කරනවා නෙවෙයි වෙන්න පුළුවන්. පංචශීලය ආරක්ෂා කරනවා සීල සම්පන්නයි කියලා කියන්නේ ඔබ අබේදානය දෙනවා. ඇයි? මම කාටවත් කිසිම සත්‍යයකට කවරදාකවත් හානියක් කරන්නේ නැාන් සතුට උපදිනවා. හැබැයි ඒ සතුට ඉපදුනේ මොකක් නිසාද? තමන් ආරක්ෂා කරගත්ත ගන්න සීලය නිසා. යම් කෙනෙක් සීලයෙන් දුසිල්වන්ත වෙලා සීලයෙන් පෙරදිලා සීලයෙන් පිරිහීමටපත් වෙලා සතුට හෙව්වට සතුට තියෙයිද? සතුට හෙව්වට සතුට නැහැ. මොකක් නිසාද නැති වෙන්නේ? තමන් විසින්ම තමන්ගේ සීලය බිඳගත්තට පස්සේ තමන්ට ධර්මයෙන් සතුට වෙන්න පුළුවන්කමක් නැහැ. එහෙනම් සතුට වෙන්න පුළුවන්නේ තමන්ගේ ජීවිතයේ සීලයෙන් සූඳවත් වෙන තරමට. භාග්‍යවතුන් වහන්සේගෙන් දවසක් ඇවිදින් බමුණෙක් විමසනවා, "ස්වාමීනි, මේ ලෝකයේ තියෙන සුවඳවත්ම පුෂ්පය කුමක්ද කියලා?" ඔබටත් එහෙම හිතිච්ච වෙලාවල් ඇති. මොකක්ද මේ ලෝකයේ තියෙන සුවඳවත්ම පුෂ්පය? මල. බුදුරජාණන් වහන්සේ වෙලාවේදී දේශනා කරනවා සීලය තමයි කිව්ව සුවඳවත්ම මල. කැලේ තියෙන මලක්වත් දෙවොලව තියෙන මලක්වත් බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ නැහනේ. ඔබ ආරක්ෂා කරගන්න සීලය තමයි සුවඳවත්ම මල කියලා බුදුහාමුදුරේ දේශනා කරනවා. එහෙනම් සන්තුට්ටි පරමන් ධනං, ඔබ ඕන තරම් භෞතික දේවල් ලබා ගත්තට ඒක තුල ඔබට සතුටක් නැති බව ලබා ගත්තට පස්සේ ඔබට තේරෙනවා. හැබැයි ඒක නොලැබිලා තියෙන තාක්කල් ඔබ හිතනවා සතුට තියෙන්නේ භෞතික දේ කියලා. ඒ නිසා දිවා රෑ දෙකේ වෙහෙසෙනවා භෞතික දේ මගේ කරගන්න. නිදි වර්ජිතව වෙහෙසෙනවා ඒ දේ තුල සතුට ඇති කියලා. හැබැයි හොයලා අවසානට Tamanට හොඳටම හැටි වැටුණට පස්සේ කියනවා මේ ඔක්කොම මට මහ කරච්චරයක්, කවද්ද මේව ඉවත් කරන්න කියලා.
එහෙනම් සතුට තිබ්බද? සතුට තිබ්බේ නැහැ. මොකක් නිසාද සතුට නැත්තේ? භෞතික දේ තුල නෙවෙයි සතුට තියෙන්නේ. තමා තුල තියෙන ආධ්‍යාත්මික දියුණුවෙන් තමාට සතුට වෙන්න පුළුවන්. ඒ නිසා තමයි එදා රහත් භාවයට පත් වුණු උත්තමාවියෝ උදාන ගාථාවන් දේශනා කළේ සතුට ප්‍රකාශ කරලා. ඔබ සරණ යන මම සරණ යන ලෞතුරා දස බලධාරී බුදුරජාණන් වහන්සේ භෞතික සියල්ල මත හැරලා දාලා උන්වහන්සේ සතුටු වුණානේ. සීලය තුල කරන්නේ තමන් සතුටු වෙනවා, අන් අයද සතුටකට පත් කරනවා. ඊළඟ සතුටු වෙන්න පුළුවන් විදිහ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ගමන් කරන කෙනාට සතුට තියෙනවා. අනාර්ය වූ මාර්ගය තුල යන කෙනාට දුක තියෙනවා. එහෙනම් ඔබට සතුට ඕන නම් ඔබ යා යුතු මාර්ගය මොකක්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. සීල සමාධි ප්‍රඥා කියන මාර්ගය තුල ගමන් කරන කෙනාට සතුට තියෙනවා. කාටවත් ඒක උදුර ගන්න බෑ. ලෙඩ වුණත් සතුටු වෙනවා. නිරෝගී වුණත් සතුටු වෙනවා. එයාට දුක් වෙන්න කාරණාවක් නැහැ. හසලක හාමුදුරුවෝ හරි ලස්සන දේශනාවක් කළානේ. අත් දෙකම එකට අල්ලගෙන කෙනෙකුට කුසල් වඩන්න පුළුවන් නම් ඒක සාංශාරික බැඳීමක්, සාංශාරික කුසල විපාකයක් කියලා. අත් දෙක අල්ලගෙන ඈතර වෙච්චි ගෞතම බුද්ධ ශාසනයේ ඔබට සහ මට කිට්ටු වෙච්ච චරිත දෙකක් තමයි නකුල මාතයි, නකුල පිතයි. ඔබත් ඕන තරම් ප්‍රාර්ථනා කරලා ඇති අපි දෙන්නම නකුල මාතයි, නකුල පිතයි වෙමු කියලා. ඔය අතර කෙනෙක් කියලා ඇති අපි දෙන්නම තව කෙනෙක් වෙමු කියලා. නකුල මාතයි, නකුල පිතයි දෙන්න හොඳටම වයසට ගියා. වයසට ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් සඳහන් කරනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අපි දෙන්නම බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට උපකාර කළේ හරීම සතුටින් කිව්වා. දැන් අත්අල්ලන්නේ නෙමෙයිද ගිහිලා තියෙන්නේ? අත්අල්ලගෙන. හැබැයි දැන් අපි දෙන්නටම හරීම වයසයි කිව්වා. ඒ විතරක් නෙමෙයි කිව්වා මේ කයත් ලෙඩ වෙලානේ තියෙන්නේ කිව්වා. එක්කෙනෙකුගේද? දෙන්නගෙම මේ කය ලෙඩ වෙලානේ තියෙන්නේ කිව්වා. බුදුරජාණන් වහන්සේට කියනවා, ස්වාමීනි අපි දෙන්නටම ඔබ වහන්සේ වදාරන ධර්මපරියාය මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා. මොකක් උදෙසාද? බුද්ධ උපස්ථානය කරන්න දැන් නොහැකි, ඒ නිසා දුකින්. අපි දෙන්නම දැන් වයසයි, වයස නිසා දුකින්. අපි දෙන්නටම ලෙඩ අසනීප, ඒ නිසා දුකින්. ස්වාමීනි අපි දෙන්නට වදාරන ධර්මයේ කුමක්ද කියලා ඇහුවා. ඔබ ඕන තරම් ලෙඩ වෙනකොට දුක් වෙලා ඇති. දැන් මේ දෙන්නටම බුදුරජාණන් වහන්සේ විස්තර කළේ මොකක්ද? ලෙඩ වෙන කය තිබුණාවයි මනස ලෙඩ කරගන්න නැතුව ඉන්න කිව්වා. කය ලෙඩ වෙන්නේ නැද්ද එහෙනම්? කය ලෙඩ වෙනවා. කය ලෙඩ වෙන එක කාටවත් වළක්වන්න බෑ. එහෙනම් කය ලෙඩ වුණා කියලා අසතුටකටපත් වෙලා වැඩක් තියනවද? වැඩක් නෑනේ. ඇයි ඒ? කය ලෙඩ වෙන එක ස්වභාවය. කාගේවත් කයක් ලෙඩ වෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන්ද? කාගේවත් කයක් ලෙඩ වෙන්නේ නැහැ කියලා කියන්න බෑ. සෑම කයක්ම ලෙඩවීම උරුම කොටගෙන තියෙන දෙයක්. එහෙනම් කය ලෙඩ වෙන එක ස්වභාවයක්ද නැද්ද? ඒක නිසා දුක් වෙලා හරියනවද? ඒක නිසා දුක් වෙලා හරියන්නේ නැහැ. නකුල මාතාටයි නකුල පිතාටයි බුදුරජාණන් වහන්සේ පින්වත්නි විස්තර කරනවා.
නකුල මාතාවනේ නකුල පිතා කය ලෙඩ වෙන එක ලෙඩ වුණාවැයි මනස නම් ලෙඩ කරගන්න එපා කිව්වා. මොන වගේන්ද? කෙලෙස් වලින් මනස ලෙඩ වුණොත් එයා අසතුටෙන් ඉන්නවා. කෙලෙස් වලින් මනස ලෙඩ වුණොත් එයා ජීවත් වෙන්නේ සතුටෙන්ද? අසතුටෙන් ඉන්නවා. ආන්ගේ අසතුටෙන් ඉන්න කෙනාට මේ ධර්මයේ විවෘත වෙන්නේ නැහැ. මේ ධර්මයේ ద్వාරේ වැහිලා යනවා. ආය විවෘත කරගන්න පුළුවන් කමක් ඇත්තෙම නැහැ. ඒ නිසා මේ ගෝතමියට කියනවා භාග්‍යවතුන් වහන්සේ සන්තුට්ඨ්‍යාය සංවත්තතේ නෝ අසන්තුට්ඨ්‍යා. කෙලෙස් වලින් අසතුටට පත්වෙන කෙනාට මේ ධර්මයේ විවෘත වෙන්නේ නැහැ. කෙලෙස් ඉවත් කොට සතුටට පත්වෙන කෙනාට මේ ධර්මය විවෘත වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ විස්තර කළා. විවේකාය සංවත්තති සංවත්තන්ති නෝ සංගනිකාය. ඒ කියන්නේ පින්වත බුදුරජාණන් වහන්සේ ගෝතමියෝවාද සූත්‍රයේදී මතු කරනවා මේ ධර්මයේ තියෙන්නේ හුදෙකලාවට ඇලිච්ච ශ්‍රාවක භාවයටයි. සංගනිකාය කියන්නේ පිරිස පිරිවරාගත්ත තැනට නෙමෙයි. ඒකට පින්වත්නි ප්‍රධාන හේතුව තමයි මේ විවේකය පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ බොහෝම ලස්සන අදහසක් තියෙනවා. විවේකයේදී කාය විවේකයේ තියෙන්නත් අවශ්‍යයි, චිත්ත විවේකයේ තියෙන්නත් අවශ්‍යයි, උපදි විවේකයේ තියෙන්නත් අවශ්‍යයි. මොකද මේ විවේකයේ අවශ්‍ය වෙන්නේ සමාධිය පිණිසයි. දැන් විවේකයේ නැති තැනක සමාධිය උපදින්නේ නැහැ. සති විපන්න සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ වදාලා මහණෙනි සති සම්පජඤ්ඤේ නැති වෙච්ච තැනක කවදාවත් හිරියොතක් රැකෙයි කියලා හිතන්න එපා කියනවා. ඒ කියන්නේ අකුසලයේ පිළිකුල් කරගෙන පව ප්‍රතික්ෂේප කරගෙන යන ගතියක් මතුවෙන්නේ නැහැ. සිහිනුවන නැති තැනක. ඒ වගේම තමයි හිරියොතක් නැසුනොත් යම් ශ්‍රාවකයෙක් තුල එයාගේ ඉන්ද්‍රිය සංවරයයි නැසෙන්නේ කියනවා. එයාගේ ඇසේ සංවරභාවයේ බලාපොරොත්තු වෙන්න බෑ. කනේ සංවරභාවයේ බලාපොරොත්තු වෙන්න බෑ. නාසයේ සංවරභාවයේ බලාපොරොත්තු වෙන්න බෑ. ඒ ඉන්ද්‍රිය සංවරයේ නැසුනොත් එහෙම පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි ඉන්ද්‍රිය සංවරයේ නැසුනොත් එයාගේ සීලයයි නැසෙන්නේ කියලා. සීලය නැසුනොත් පින්වත් මහණෙනි එයාගේ සමාධියයි නැසෙන්නේ කියනවා. සමාහිත භාවයෙන් නැසුනොත් මහණෙනි යථාභූත ඥානයයි නැසෙන්නේ කියනවා. ලෝකේ විනිවිද යන වැටහීමෙන් ප්‍රඥාවෙන් දකින දැක්ම උපදින්නේ නැහැ. මොකද ලෝකේ යථාර්ථය ඇහැට අහුවෙන්නේ නැහැ. යථාර්ථේ කණෙන් අහලා තේරුම් ගන්න කුසලතාවයක් අපට මදි. ඒ නිසා පින්වත්නි ලෝකේ යථාර්ථේ මුණ ගැහින්නේ ප්‍රඥා ගෝචර භාවයටයි. සමාධිය නැසුනොත් එතන බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි යථාභූත ඥානයයි නැසෙන්නේ. යථාභූත ඥානයේ යම් තැනක නැසුනොත් භාග්‍යතුන් වහන්සේ වදාලා එතන පින්වත් මහණෙනි විරාගයයි නැසෙන්නේ. විරාගේ නැසුනොත් විමුක්තියයි නැසෙන්නේ. විමුක්තිය නැසුනොත් මිදීමේ ඥාන දර්ශනයයි නැසෙන්නේ. එයාට ජරා මරණ දුකයි උරුම වෙන්නේ. මේ ඔක්කොම ඇති වෙන්නේ විවේකය මතයි. යම් තැනක කාය විවේකේ නැත්තම්, චිත්ත විවේකේ නැත්තම්, උපදි විවේකේ නැත්තම්, ඒ බඳු විවේකයක් නැති තැනක පින්වත්නි ධර්මිය ඔස්සේ විමසීමේ කුසලතාවයක් නැහැ, නිවනක් නැහැ. නිවනත් නසාගත්තා වෙනවා. ඒ නිසා ගෝතමී යෝවාද සූත්‍රයේ ඊටාම ලස්සනට පැහැදිලි වෙනවා. පින්වත් ගෝතමිය පවිවේකාය සංවත්තන්ති නෝ සංගනිකාය. ගෝතමිය විවේකයේ පිණිස පවතින දෙයක් මේ ධර්මය. පිරිස පිරිවරාගත් තැනක පවතින දෙයක් නෙමෙයි. දැන් පිරිස පිරිවරා උපදි විවේකයේ කිව්වහම කෙලෙස් ඇති නොවන විදියට විවේකේ හැදිලා තියෙන්න ඕන.
කෙලෙස් ඇති වෙන විදිහට විවේකී ගත කරන්න බැරිද? පුළුවන්. ගෙදරට වෙලා විවේකයෙන් ඉන්නවා. කාය විවේකයක් තියෙනවා. හිතටත් නිදහස්. සුපුරුදු වැඩ ඔක්කොම නවතිලායි තියෙන්නේ. නමුත් කෙලෙස් ගලාගෙන එනවා හිතට. එතන උපදි විවේකේ නෑ. ඒතර උපදි විවේකේ තියෙන තැනකයි පවිවේකය පවතින්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ එක තැනක තියෙනවා මේක තියෙන්නේ පාසාන සූත්‍රය කියලා බොහොම ලස්සන සූත්‍රයක් තියෙනවා සංයුක්ත නිකායේ. බුදුරජාණන් වහන්සේ එක්තරා රාත්‍රියක උන්වහන්සේ ගිජ්ජකූට පර්වතයේ වැඩ හිටියා. ගිජ්ජකූට පර්වතයේ භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නකොට එදා යාන්තමින් පින්න වැටෙන යාමයක්. පින්න අතරින් බුදුරජාණන් වහන්සේ නිසොල්මනේ වැඩ හිටියා. ඔබ දන්නවා පින්න වැටෙනවා නම් ඝන අන්ධකාරයකුත් තියෙන්න ඇති. පින්නක් තියෙනවා කියන්නේ අන්ධකාරයත් පින්නත් එක්ක පෑහිලා එන ලක්ෂණයක්. ඝන අන්ධකාරයක් තිබුණා. ඒ කියන්නේ තවත් කෙනෙක් ඉන්නවාද කියලාවත් හොයන්න බෑ. භාග්‍යවතුන් වහන්සේ ගිජ්ජකූට පර්වතේ පාමුල එක්තරා ගසක් යට පින්න වැටෙන මධ්‍යම යාමයේ වැඩ හිටියා. වැඩ ඉන්නකොට පාපී මාරයා ගිජ්ජකූට පර්වතේ මේ ශ්‍රමණ ගෞතමයන් තැති ගන්වන්නම් කියලා හිතාගෙන ගල් පෙරළුවා කියනවා. ඒතර යා බුදුරජාණන් වහන්සේගේ බුදුසිත ස්පර්ශ කළේ නෑ. යාට ස්පර්ශ කරන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ හිත දකින්න පුළුවන් කමක් නෑ. ඒ නිසා මේ අවබෝධයේ කෙබඳු තත්වයක්ද කියලා මාරයාට පැහැදිලි අදහසක් නෑ. ඒ නිසා මේ අන්ධකාරයේ ගල් පෙරලනකොට කෙනෙක් තුල තැතිගැන්මක් ඇති වෙන්නේ නැද්ද? තැතිගැන්මක් ඇති වෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ දැනගත්තා මේ පාපී මාරයා තමයි ගිජ්ජකූට පර්වතයෙන් පහළට විශාල ගල් පෙරලා හරින්නේ අන්ධකාරේ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා සංකේපි කේවලං සබ්බං ගිජ්ජකූටං චලිස්සති පාපී මාරය. මේ පොඩි පොඩි ගල් නෙමෙයි. මේ ගිජ්ජකූට පර්වතයේම උනත් ගිජ්ජකූටං චලිස්සති මේ ගිජ්ජකූට පර්වතයේම හෙලෙව්වත් ආභ්‍යන්තරය හොලවන්න බෑ කියනවා. මොකද මම සදාකාලිකවම කෙලෙසුන්ගෙන් නිදහස් වෙච්ච හිතකයි ඉන්නේ. අනේ කෙලෙසුන්ගෙන් නිදහස් වීමට විවේකී අවශ්‍යයි. උන්වහන්සේ මතක් කරනවා පාපී මාරය මේ පොඩි පොඩි ගල් නෙමෙයි පර්වතයේම සොලවා හෙලෙව්වත් කෙලෙසුන්ගෙන් මිදිච්ච සිතක් චලනය කරන්න බෑ කියනවා. එතකොට ඒ බඳු තැනකට හිතපත් කරන්නේ උපදි විවේකයයි. හැබැයි විවේකය කියන්නේ කවුරුත් නැති කැලේකට ගිහින් සද්දබද්ද නැතුව කුටියකට වෙලා ගල් ගුහාවකට වෙලා සතිග්ගේ හඬක්වත් ඇහෙන්නේ නැති තැනකට වෙලා ඉන්න එක නෙමෙයි. ඔක ලස්සන සූත්‍රයක් තියෙනවා මිගජාලා සූත්‍රය. මිගජාල භික්ෂුව ඇවිල්ලා අහනවා ස්වාමීනි ලෝකේ කතාවක් යනවා ඒක විහාරීකෝ ස්වාමීනි ඒක විහාරී කියලා කතාවක් යනවා තනිව වාසය කරනවා කියලා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මොකද්ද මේ තනිව වාසය කරනවා ඒක විහාරී කියන්නේ? බුදුරජාණන් වදාලා පින්වත් මිගජාල තනියෙන් හිටියා කියලා ඒක විහාරි වෙන්නේ නැහැ. එහෙනම් හුදේකලාව තුල මේ තනියෙන් ඉන්න එකමයි ධර්ම මාර්ගයේ ක්‍රමයේ කිව්වට ඒක කෙලෙස් ඇති වෙන ආකාරයටත් පරිහරණය කරන්න පුළුවන් කෙලෙස් ඇති නොවන ආකාරයටත් පරිහරණය කරන්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවේ තියෙනවා මිගජාල සූත්‍රයේ උන්වහන්සේ මතක් කරනවා යම් කෙනෙක් වනාන්තරයකට ගිහින් සතිග්ගේ හඬක්වත් ඇහෙන්නේ නැති තැනක මනුස්ස වාසය ගැන කතා කරන්න දෙයක්ම නැහැ. සතිග්ගේ හඬක්වත් ඇහෙන්නේ නැති තැනක්. ඒ බඳු තැනකට ගිහින් කෙලෙස් ගලාගෙන එන විදියට එයා ඇස පරිහරණය කරනවා. එයාගේ සිත පරිහරණය කරනවා. කය පරිහරණය කරනවා. වචනේ පරිහරණය කරනවා. කෙලෙස් ඇති වෙන විදියට. බුදුරජාණන් වහන්සේ වදාලා මිගජාල එක විහාරි නෙමෙයි. එතන දෙවන්නේක් ඉන්නවා. කවුද ඉන්න දෙවන්නා? තෘෂ්ණාව නම් වූ දෙවන්නා සමගයි ඔහු වාසය කරන්නේ. ඒ වගේම මිගජාල විශාල පිරිසක් ඉන්න තැන යම් භික්ෂුවක් හෝ ගිහියෙක් ඉන්නවා. එයා කෙලෙස් ඇති වෙන විදියට ඉන්ද්‍රිය පරිහරණයක් නැහැ. එයා හිත පරිස්සම් කරගෙන ඉන්නවා සති සම්පජඤ්ඤයෙන්.
යෝනිසෝ මනසිකාරයෙන් හිතට කෙලෙසුන්ට ගලන්න ඉඩ දෙන්නේ නැහැ. කාමච්ඡන්දය ආදී නීවරණයන්ගෙන් බැට නොකන මට්ටමට සම්මා සතියෙන් පරිස්සම් කරගෙන ඉන්නේ. සම්මා වායාමයේ තුල නූපන් කුසලයට දොර හැර දමා ඇත්තේ නැහැ. මිගජාල එතන විශාල පිරිසක් හිටියත් එතන තමයි මිගජාල ඒක විහාරී භාවය. මොකද එතන දෙවන්නා නම් වූ තෘෂ්ණාව නෑ. එහෙමනම් මේ හුදේකලාව වැරදි විදියට අර්ථකථනය කරගන්නත් නරකයි. නමුත් බුදුරජාණන් වහන්සේ වදාලා මේ ධර්මයේ තියෙන්නේ ගෝතමිය කාය විවේකය, චිත්ත විවේකය, උපදි විවේකය නම් වූ පවිවේකයට ඇලිච්ච ශ්‍රාවකයාටයි. නෝ සංගනිකාය පිරිස පිරිවරාගත් ශ්‍රාවක භාවයේ පිණිස ධර්මයේ නොපවතිත්. ධර්මයේ පවතින්නේ උපදි විවේකයේ පදනම් කරගත්ත පවිවේකයට බැසගත් තැනකයි. ඉබඳු ශ්‍රාවක භාවයකටයි අප පිම්බැඳිය යුත්තේ. අවසානයේට පැහැදිලි වෙන මේ ධර්මපරයයේ අන්තර්ගතය අපි චන්දිම ස්වාමීන් වහන්සේගෙන් විමසමු. පින්වත්නි, විරියාරම්භාය සංවත්තති නෝකෝ සජ්ජාය. ඒ ධර්මපරයය ඊ타ත්ම සුන්දරයි. අපි ඉහතින් සඳහන් කරපු ධර්මකාරණා සියල්ලම දියුණු කරගන්න නම් මේ කියන්නට යෙදෙන ධර්මකාරණාවත් ඔබ විසින් දියුණු කළ යුතු වෙනවා. ඊට හේතුව තමයි මේ ධර්මයේ තියෙන්නේ වීරියවන්ත කෙනාට, කම්මැලි කෙනාට නෙවෙයි. කම්මැලි කෙනාගේ තියෙන ස්වභාවය තමයි සංසාරයට එකතු වෙනවා. එයා වීරිය වඩන්නේ නැහැ. කුසීතකමින් යුක්තවම කටයුතු කරනවා. සතිසක් බෝධිපාක්ෂිත ධර්මයන් තුල සතර සම්‍යක් ප්‍රධාන වීරිය කියන ධර්ම කාරණාව කතා කරනවා. ඒ කියන කාරණාව තමයි මෙතන විස්තර වෙන්නේ වීරියවන්ත වෙන්න ඕන කියලා. අපේ සිත තුල නූපන් අකුසල ධර්ම උපදින්න පුළුවන්. දැන් මා විශ්වාස කරනවා ඔබ අවදීන් යුක්තව මේ දේශනාවට සවන්පත් යොමු කරන්නට ඇති කියලා. හසලක හාමුදුරුවෝ දේශනාව ආරම්භ කරද්දී ඔබට මතක් කළා සසර මග සහ නිවන් මග කියන ධර්මකාරණා දෙක, නැත්නම් ඒ මාර්ග දෙක හරිම ලස්සනට විස්තර කරපු සූත්‍ර දේශනාවක් තමයි මේ සූත්‍රය කියලා. උපන් අකුසල ධර්ම ඉපදෙන්න දීලා ඔහේ බලාගෙන ඉන්න කෙනා කියලා කියන්නේ සංසාරේ දුවන කෙනෙක්. උපන් අකුසල ධර්මය ප්‍රහාණය කරගන්න යම් වූ කෙනෙක් දිවාරය දෙකේ වෙහෙසෙනවා නම් ඔහු තමයි ධර්මයට කිට්ටු වෙච්ච කෙනා. හැබැයි ඒකට වීරිය තියෙන්න ඕන. වීරිය කියලා කියන්නේ බලයක් එක්තැනකදී. මොකක් සඳහාද? කෙලෙස් දුරු කර ගැනීමට අපට වීරිය තියෙන්න ඕන. දැන් එහෙම කෙලෙස් දුරු කරගන්න වීරිය වඩපු උත්තමාවියන් පිළිබඳව යත් අහලා ඇති ඕන තරම්. යම් විදිහකට එක් කාරණාවක් දෙකක් යුගාසන ධර්මානුශාසනාවේ සිහිපත් කිරීම උචිත වේවි. ඔයත් අහලා තියෙනවා මේ මිල්ලක්කන කියලා හාමුදුරුව නමක් හිටියා. මිල්ලක්කන හාමුදුරුවන්ට තිබුණු එක් දුර්වලතාවයක් තමයි ඉක්මනටම නිින්ද යනවා. මිල්ලක්කන හාමුදුරුවන්ට ඔබටත් ඕන තරම් එහෙම වෙලා ඇති. පිරිත් අහනකොට නිින්ද යනවා, බණ අහනකොට නිින්ද යනවා නේ, භාවනා කරනකොට නිින්ද යනවා. මිල්ලක්කන හාමුදුරුවන්ට නිින්ද එනවා.
බලන්න කොච්චර වීරියක් වැඩුවද වීරිය වැඩපු නිසා ඊතර වුණාද කියලා. මොකද කෙලෙ මිල්ලක්කන හාමුදුරුවෝ හිස තෙමා ගන්නවා කියන නිදිමත එනකොට නිින්ද යන්න. හිස තෙමාගෙන නිදිමත අර ගන්නවලු ඒ තරම් නිින්දට විරුද්ධයි. හිස තෙමා ගන්නවා කියන්නේ එක්ක එක හොදගෙන එනවා ඇති ගිහිල්ලා. ඒ නිදිමතයි භාවනා කරගන්න. වත්මනේ නම් නිදිමතාව තමන් ඔලු පුරවගෙන නිදා ගන්නවා. ධීරවන්ත කෙනා කරන්නේ නිින්ද පැත්තකට තියලා ඊතර වෙන්න උත්සාහ දරනවා. අසලක හාමුදුරු යුගාසන ධර්මානුශාසනාවේ මතක් කළා අර දුතාංග සමාදාන වෙන එක ගැන. එකක් තියෙනවා පින්වත්නි මේ නිදි වර්ජිතව භාවනා කරනවා. ඒ කතාව කෙටියෙන් මතක් කළොත් ඔබට එකම කුටියේ ජීවත් වෙන ස්වාමීන් වහන්සේලා දෙනමක් ඉන්නවා. එක ස්වාමීන් වහන්සේ කෙනෙක් දුතාංගයක් සමාදන් වෙලා ඉන්නවා නිදාගන්නේ නැහැ කියලා, සතපෙන්නේ නැහැ කියලා. එදා හොඳටම වැස්ස දවසක්. වැස්සත් එක්ක අකුණ එනවා. අනිත් ස්වාමීන් වහන්සේ හිතන් ඉන්නවා මගේ කුටියේ මාත් එක්ක ඉන්න වැඩ ඉන්න හාමුදුරු හොඳට සැතපෙනවා ඇති කියලා. උපකල්පනය. අකුණ පුපුරනකොට එන ආලෝකයට මුළු කුටියම ආලෝකමත් වෙනවා. එදා තමන් ගනිකුත් සහෝදර ස්වාමීන් වහන්සේ අවදි වෙලා අකුණේ ආලෝකය කුටිය ඇතුළට එනකොට දකිනවා තමන්ගේ සහෝදර භික්ෂුන් වහන්සේ අවදි වෙලා ඉන්නවා. මොකක්ද අහන්නේ? ප්‍රියාශ්මතුනේ සැතපෙන්නේ නැද්ද කියලා ඇහුවා. ඉක්මනටම ගිහින් සැතපුණා. ඇයි? ඒක කිය යුතු කාරණාවක් නෙවෙයි නිසා. හිතලා බලන්න එතකොට සංසාරයෙන් එතර වෙන්න වෙර වෑයම් වඩන උත්තමයන් නිදි වර්ජිතව මේ කටයුත්ත කරන්න ඕනද නැද්ද? ඒකයි වීර්යවන්තකම. මිල්ලක්කන හාමුදුරු ඊළඟ නින්දෙනකොට කරන්නේ පාදක වතුරේ ගිල්වගෙන ඉන්නවලු නිදිමත කැඩිලා යනකම්. විරියාරම්භාය සංවත්තන්ති නෝකෝ සජ්ජාය. ආන්ගේ බඳු කෙනාට තමයි මේ ධර්මයේ විවෘත වෙන්නේ. කම්මැලි කෙනාට මේ ධර්මයේ විවෘත වෙන්නේ නැහැ. නින්දාප ගමන් නිදාගන්න, කම්මැලිකම ආව ගමන් භාවනාව පැත්තකින් තියන, වෙනත් වූ කටයුත්තක් සඳහා නැත්නම් අසංවරකමක් සඳහා සසර පුරුද්දක් සඳහා කය හසුරුවන්නට අවස්ථා උදා වූ පසු සියල්ල පැත්තකින් තියලා එතනට වැටෙන කෙනාට මේ ධර්මයේ විවෘත වෙනවද? මේ ධර්මයේ විවෘත වෙන්නේ නැහැ. ඔයත් අහලා තියෙනවා චක්කුපාල හාමුදුරුවෝ. උන්වහන්සේගේ ඇස් අන්ධයි. වස්තුම් මාසේ පුරාවටම ඇස් අන්ධ වුණත් දැන් අපේ ඇස් පේන්නේ නැද්ද? පේනවා. නමුත් ඔබ හිතලා බලන්න කොච්චර ඔබ වීරියවන්ත වෙන්න ඕනද? පේන ඇස් දෙකෙන් දීඝවාපී මහසෑය දිහා විනාඩි 10ක් බලාගෙන ඉන්න. කොච්චර වීරියවන්ත වෙන්න ඕනද? මහසෑය දිහා බලාගෙන ඉන්න. වීරියවන්ත වෙන්න ඕනද? චක්කුපාල හාමුදුරුවන්ගේ දෙනෙත් අන්ධ වුණත් මාස 3ක් ඉක්ම යනකොට දින 90ක් ඉක්ම ගියාට පස්සේ උන්වහන්සේ සංසාර දුකින් එතර වුණා. මේ මොකක් නිසාද? විරියාරම්භාය සංවත්තන්ති නෝකෝ සජ්ජාය. කම්මැලි වුණා නම් පුළුවන්ද? කම්මැලි වුණා නම් එතර වෙන්න බෑ. එහෙනම් ඔබ කම්මැලි වුණොත් ඔබට පුළුවන්ද? ඔබට බෑ. මිල්ලක්කන හාමුදුරුවෝ කකුල් දෙක වතුරේ දාගෙන හිස තෙමාගෙන කියන භාවනා කළා කියනවා. හැබැයි සංසාර දුකෙන් එතර වුණා.
වීරියවන්තව කටයුතු කරපු තවත් මහරහතන් වහන්සේ කෙනෙක් තමයි පීතිමල්ල හාමුදුරුවෝ. පීතිමල්ල හාමුදුරුවෝ කියලා කියන්නේ සක්මන් භාවනාවම කරලා සක්මන් භාවනාවෙම යෙදිලා සසර දුකින් එතර වෙච්ච උත්තමේ පීතිමල්ල හාමුදුරුවෝ. උන්වහන්සේ සක්මන් භාවනාව කරනකොට කකුල් දෙක වේදනාවට පත් වෙනවා. ඒ වෙනකොට දනිස් දෙකින් සක්මන් භාවනාව කරනවලු. කොච්චර වීරියක් තියෙන්න ඕනද ඊතර වෙන්න? වීරිය නැති කෙනාට ඊතර වෙන්න බෑ. පීතිමල්ල හාමුදුරුවෝ සක්මන් භාවනාව කරනකොට මුවවැද්දෙක් මුව මරණ කෙනෙක් හිතනවා මේ ඉන්නේ නම් මුවෙක්මයි කියලා. දන්නේ නැහැ හාමුදුරුවෝ කියලා. ඊතලේ සූදානම් කරලා විද්දා. හීපාර වැදුනත් පීතිමල්ල හාමුදුරුවෝ රහත් උනේ වීර්යවන්තව කටයුතු කළ නිසා. පින්වත්නි, ඔබටත් මේ ධර්මපරියායේ විදිහටමයි. ආරම්භ කරන ලද වීරිය ඇති කෙනාට මේ ධර්මයේ පිහිටනවා. නැති කෙනාට මේ ධර්මයේ පිහිටන්නේ නැහැ. ඔබටත් ආරාධනා කරනවා මේ ගෞතම බුද්ධ ශාසනයෙන් එතර වෙන්න දිවා රෑ දෙකෙහිම වෙහෙසීමටපත් වෙන වීරවන්ත සිතුවිලිම උපදිත්වා යන සාදු සිත ප්‍රාර්ථනාව ප්‍රාර්ථනා කරනවා. සුබරතාය සංවත්තන්ති නෝ දුක්බරතාය. මේක තමයි මේ සූත්‍රයේ තුල අන්තර්ගත වන අතිශය රමණීය දහම් පරයය. සුබරතාය සංවත්තන්ති. සුබරතාය සංවත්තන්ති නෝ දුක්බරතාය. පින්වත් ගෝතමිය, මේ ධර්මයේ තියෙන්නේ දුකසේ පෝෂණය කරන කෙනාට නෙමෙයි, පහසුවෙන් පෝෂණය කරන කෙනාටයි. පහසුවෙන් පෝෂණය කිරීම පිණිස පවතින ධර්මයක් මේක. දුකසේ පෝෂණය කිරීම පිණිස පවතින ධර්මයක් නෙමෙයි. මොකද බුදුරජාණන් වහන්සේ දුකසේ පෝෂණය කොට බැලුවා. ඒ කාලයේ තිබ්බ ප්‍රධාන අන්තයක් තමයි දුකසේ පෝෂණය කරමින් විමුක්තියක් හොයාගෙන යන එක. ඒක පළවෙනි බුද්ධ දේශනාවේදී උන්වහන්සේ ප්‍රතික්ෂේප කළා. හිම වැටෙන රාත්‍රිවල එක දිගට උන්වහන්සේ හිමේ වාඩි වෙලා හිටියා. දවස් ගණන් උන්වහන්සේ ශරීරයට දුක් දෙමින් පීඩා වින්දා. ඒ වගේම සමහර දවස්වල උන්වහන්සේගේ ජීවිතය ඊටාම අනුවේදනීය විදියට ගෙවිලා ගියා. තිත්ත ලබු ගෙඩියක් හුළඟට වේලෙනවා වගේ උන්වහන්සේගේ හිස වේලිලා ගියා. ගැඹුරු ලිඳකින් තාරකා පේනවා වගේ උන්වහන්සේගේ කළු ඉංගිරියාව යට ගියා. දි รา ගියපු ශාලාවක පරාල වගේ උන්වහන්සේගේ පපුව තුල තිබුණු ඇටකටු උන්වහන්සේම අතගගා බැලුවා. කුස පිටට ඇලෙනකන් निराहारව හිටියා. මේ විදිහට දුකසේ පෝෂණය කොට බැලුවා. හැබැයි උන්වහන්සේ තේරුම් ගත්තා දුකසේ පෝෂණය කිරීමෙන් කවදාවත් නිවීම මුණ නොගැහෙන බව. ඒ නිසා පළවෙනි බුද්ධ දේශනාවේදී උන්වහන්සේ අත්තකිලමතානු යෝගේ නම් වූ දුකසේ පෝෂණය කිරීම දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ කියලා වචන තුනකින්ම ප්‍රතික්ෂේප කළා. එහෙමනම් අපිට තේරෙනවා මේ ධර්මයේ දුකසේ පෝෂණය කරන්න ඕන එකක් නෙමෙයි. මේ ධර්මයේ කියලා කියන්නේ මේ ධර්මයේ උරුමය හම්බ වෙන්නේ පින්වත්නි පහසුවෙන් පෝෂණය කරන තැනකටයි. දැන් පහසුවෙන් පෝෂණය කිරීමට ගොඩාක් දේවල් වුමනා නැහැ. ඊටාම පහසුවෙන් පෝෂණය කරන්න අවම යැපීම් තියාගන්න එක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට ඊටාම වැදගත් දෙයක්.
දැන් මේ පහසුවෙන් පෝෂණය කරමින් බුදුදහම යෝජනා කරන පිළිවෙත තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ කියන්නේ පහසුවෙන් පෝෂණය කරනවා කියලා බුදුදහම පැහැදිලි කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට. ඒක හරි ගැඹුරු කතාවක්. දැන් සැපසේ පෝෂණය කරනවා කියලා කියන්නේ කාමසුකල්ලිකානු යෝගයට. සැපසේ පෝෂණය. ඒකට බුදුදහම එකඟ නැහැ. ඒ කියන්නේ සැපසේ පෝෂණය කිරීම කියන එක භාගතුන් වහන්සේගේ දහම් කතාවේ තියෙන එකක් නෙමෙයි. ඒක ಭಾರತයේ තිබ්බ බමුණන්ගේ තිබ්බ කතාවක්. කාමසුකල්ලිකානු යෝගේ. ඒතර තව කෙනෙක් කියන්න පුළුවන් මේක දුකසේ පෝෂණය කරන්න අවශ්‍ය එකක්. ඒක නේදා බුදුරජාණන් වහන්සේගේ බෝධිසත්වවරයෙක් විදියට වටේට හිටපු පස්වග මහණුන් හිතුවේ මේ විමුක්තිය කියන්නේ දුකත් එක්කම ලැබෙන දෙයක්. ඒ නිසා ඒ අය අත්කිලමතාන යෝගයට වඩාත් ලෙග්ගතුකම් පෑවා. බෝධිසත්වයන් වහන්සේ අත්කිලමතාන යෝගය අත්හරිනකොට ඒ අයද බෝධිසත්වයන් වහන්සේ අතහැර දැම්මා. ඒ කියන්නේ සමහර අය හිතලා තියෙනවා අදත් හිතනවා මේ ධර්මය දුකසේ පෝෂණය කරන්න ඕන එකක් කියලා. දැන් බුදුරජාණන් වහන්සේ ළඟට දේවදත්ත භික්ෂුව ඇවිත් කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ සියලු භික්ෂූන් පිණ්ඩපාතයෙන්ම ජීවත් වෙන්න ඕන. භාග්‍යවතුන් වහන්සේ වදාලා නෑ. එහෙම එකක් නෑ. සියලුම භික්ෂූන් පිණ්ඩපාතෙන් ජීවත් වෙන්න ඕනේ නෑ. පිණ්ඩපාතේ වඩින කෙනෙක් වැඩපුවාවේ. හැබැයි කවුරු හරි දානි ටිකක් ළඟට ගෙනත් දුන්නොත් ඒක පිළිගත්තට කිසි වරදක් නෑ. දේවදත්ත භික්ෂුව මතක් කරනවා සියලු භික්ෂූන් පාංශකූලක සිවුරෙන් යැපෙන්න ඕන. එහෙම එකක් නෑ දේවදත්ත. සියලුම භික්ෂූන් පාංශකූලක සිවුරෙන් යැපෙන්න ඕනේ නෑ. කවුරු හරි කෙනෙක් සිවුරක් ගෙනල්ලා පූජා කළොත් ඒක පිළිගත්තට කිසි වරදක් නෑ. සියලු භික්ෂූන් වහන්සේලා තුල චර්යාවල ඉතා දුකසේ පෝෂණය කිරීමක් ගැන දේවදත්ත භික්ෂුවගේ යෝජනාවලිය බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළා. මේ ප්‍රතික්ෂේප කිරීමට විරෝධය පාලා බුදුරජාණන් වහන්සේ සඳ මඩලක් වගේ බබලා විහාරයේ ඉද්දී ඔබ වහන්සේටත් වඩා දේවදත්ත භික්ෂුව හොඳයි කියලා 500ක් භික්ෂුන් වහන්සේලා ගියා නම් ඒ පස්සෙන් දුකසේ පෝෂණය කිරීම ගැන ලෝකේ ඇයි හොඳයි කමක් ඒ කාලේ තිබිලා තියෙනවා. එතකොට සුවසේ පෝෂණය සැපසේ පෝෂණය කිරීම කියන්නේ කාමසුකල්ලිකානු යෝගයට, දුකසේ පෝෂණය කිරීම කියලා කියන්නේ අත්කිලමතානු යෝගයට. දැන් බලන්න මේක වාක්‍යයක් ඇතුලේ සුබරතාය සංවත්තන්ති නෝ දුබ්බරතා කියන වාක්‍ය ඇස්සේ බලන්න සුන්දර නිවන සම්බන්ධ පණිවිඩේ මතුවෙන විදිය. සුවසේ පෝෂණය කිරීම කියන එක කාමසුකල්ලිකානු යෝගය, දුකසේ පෝෂණය කිරීම කියලා කියන අත්කිලමතානු යෝගය. මේ දෙකම පළවෙනි දහම් දේශනාවේදී භාග්‍යවතුන් වහන්සේ ප්‍රතික්ෂේප කොට වදාලා. ද්වේමේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා. මහණෙනි මේ අන්ත දෙක පැවිද්දන් සේවනයේ නොකළ යුතුයි කියලා. එහෙනම් මොකක්ද සේවනය කරන්නේ? පහසුවෙන් පෝෂණය කිරීම. මොකක්ද මේ පහසුවෙන් පෝෂණය කරන ක්‍රමය? මජ්ක්‍ධිමා පටිපදා. මජ්ක්‍ධිමා පටිපදා. ඒ තමයි සම්මාදිට්ඨිය පුබ්බංගම වෙච්ච ආර්ය අෂ්ටාංගික මාර්ගය. දැන් බලන්න මේ තුල පැහැදිලි වෙන නිර්වාණගාමී මාර්ගයත් සංසාරගාමී මාර්ගයත් මොන තරම් චමත්කාර ජනකද. අවසානෙට 8 වෙනි කාරණේ විදියට භාග්‍යවතුන් වහන්සේ ගෝතමියට අනුශාසනා කළේ සංක්ෂිප්තව. ගෝතමිය සුබරතා සංවත්තන්ති නෝ දුබ්බරතා. මේක සුවසේ පහසුවෙන් පෝෂණය කරන කෙනෙකුට අයිති දෙයක්. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය තුල ශක්තිමත් වෙච්ච කෙනෙකුටයි. දුකසේ පෝෂණය කිරීම හෝ සැපසේ පෝෂණය කිරීම කියන එකට අයිති එකක් නෙමෙයි. පින්වත්නි මේ එකිනෙකට කාරණාවල එක පෙළකට සසර මාර්ගයත් අනෙක් පෙළට නිවන් මාර්ගයත් අපූර්වට පැහැදිලි වෙච්ච විග්‍රහයක්. ඔන්න දැන් බලන්න ඔබ හොඳට විමසන්න මේ කියන එක කොයිතරම් සංසාරය ගැන පැහැදිලි වෙනවද, මොනතරම් නිර්වාණය ගැන පැහැදිලි වෙනවද කියලා. පළවෙනියෙන්ම අපේ චන්දිම ස්වාමීන් වහන්සේ ආරම්භ කළේ විරාගාය සංවත්තති නොසරාගාය. එතකොට මේකේ තියෙන සසර පැත්තට යන එක තමයි සරාගය. යම් කෙනෙක් සරාගය තුල ශක්තිමත් වුණොත්, සරාගය තුල ශක්තිමත් වෙනවා කියලා කියන්නේ
එයා ඇලීම පැත්තෙන්ම ගනුදෙනු හදා ගන්නවා. ඇස ඉදිරියට එනකොට ඒ රූපය අභිනන්දනය කරනවා. ඇලෙනවා. අභිවදති. ඇලිලා හරි ලස්සනට කතා කරනවා. අජ්ජෝසාය තිට්ඨති. ඒකට බැහැගෙන ඉන්නවා. ඒකට බැහැගෙන ඉන්නකොට අභිනන්දතෝ අභිවදතෝ අජ්ජෝසාය තිට්ඨතෝ uppajjati නන්දි. අන්න එතන තමයි නන්දිය උපදින්නේ. සරාගය උපදින්නේ. එතකොට යම් කෙනෙක් සරාගයට ආවොත් ඒක බුදුරජාණන් වහන්සේගේ ක්‍රමයෙන් නෙමෙයි. ඊට පස්සේ සරාගයට ආපු තැනක පින්වත්නි දැන් බලන්න මේ කාරණාට ලස්සනට සසර නියෝජනය වෙනවා එක පැත්තකින් අනිත් පැත්තෙන් නිවන නියෝජනය වෙනවා. ඒක කැමති කෙනෙකුට සසරට යන්නත් පුළුවන්. කැමති කෙනෙකුට නිවන පැත්තට එන්නත් පුළුවන්. ඒක තම තමන්ගේ වගකීමක් මිසක් ඒක අපිට කරලා දෙන්න පුළුවන් එකක් නෙමෙයි. දැන් බලන්න සරාගය ඇති වුණොත් ඊළඟට කියනවා විසංයෝගාය සංවත්තතිනෝ සංයෝගාය. සරාගය ඇති වුණොත් සංයෝගයයි පවතින්නේ. සරාගය ඇති වෙච්ච තැනක හැම පින්වත්නි හොඳට කල්පනා කරන්න. සරාගය ඇති වෙච්ච හැම වෙලාවකම එකතු වෙලා ඉන්න නෙමෙයි උත්සාහ කරන්නේ. එකතු වෙලා සංයෝගයටයි කැමති. සංයෝගය ඇති වුණොත් පින්වත්නි ඒ සංයෝගය ඇති වෙච්ච තැනක පින්වත්නි ආචායාය එතන තණ්හාව නෙමෙයිද මතුවෙන්නේ. එකතු වෙලා ඉන්න තැනක තණ්හාවට ඉඩ වෙන්නේ. තණ්හාවට ඉඩ වෙන් වුණොත් මහිච්ඡතාවේ නෙමෙයිද වැඩෙන්නේ. මහිච්ඡතාව එයාට කොච්චර ලැබුණත් සතුටු නෑ. ඊළඟ කාරණේ මහිච්ඡතාවේ. ඒ කියන්නේ තණ්හාව වැඩිච්ච තැනක පින්වත්නි තෘප්තිමත් කරලා ඉවර කරන්න බෑ. සල්ලි වැස්සත් ආයෙත් උඩ බලාගෙන ඉදී තවත් වැටෙන්නේ නැද්ද කියලා. ඒ කියන්නේ තෘෂ්ණාව තියෙන තැනක මහිච්ඡතාවේ කියන්නේ හෙවණැල්ලක් වගේ පිටිපස්සෙන් ඉන්නේ. මහිච්ඡතාවේ තිබ්බොත් මහිච්ඡතාවේ තියෙන තැනක අසන්තුට්ඨියා ලැබිච්ච දෙයකින් සතුටු වෙන්න බෑ. මහිච්ඡතාවේ තියෙන තැනක එයා හොයන සතුට කවදාවත් එයාට හම්බ වෙන්නේ නෑ. මහිච්ඡ මිනිසුන්ගේ ජීවිත කතාන්දරවල තියෙන අතෘප්තිය, අසහනය. ඒගොල්ලෝ මහිච්ඡකමින් සතුට හොයාගෙන යනවා. ඒගොල්ලෝ හිතාගෙන ඉනවා ලොකු ගෙයක් තිබ්බාම සතුටෙන් ඉන්න පුළුවන් කියලා. ලොකු ගෙවල් වල සතුට නෑ. මොකද ලෝකේ සතුටු ගෙවල් කියලා જાතියක් නැති නිසා. සැප ගෙවල් තියෙන්න පුළුවන්. ඒතර මහිච්ඡතාවේ ආවට පස්සේ අසන්තුට්ඨිය සතුට නෑ. අසන්තුට්ඨිය ඇති වුණොත් එimhe සංගනිකාය එයා පිරිස පිරිවරාගෙන වාසය කිරීමටයි බර වෙන්නේ. සංගනිකාරාමය පැවතුනොත් එතන පින්වත්නි කෝසජ්ජාය එතන වීරියකට ඉඩක් නැහැ. ඒ කියන්නේ සංයෝගයත් එක්ක මෙයාට වීරියකට ඉඩක් නැහැ. කෝසජ්ජාය වීරිය එතන මතුවෙන්නේ. කුසලයකට කොහෙද පින්වත්නි එකතු වෙච්ච තැනක වීරියක් හම්බ වෙන්නේ? වීරිය නැති තැනක දුබ්බරතාය හැම වෙලාවකම පින්වත්නි දුක තුලම මුලා වෙලා දුකටම ආවඩ ඉන්න ගතියක් එයා තුල මතුවෙන්න පුළුවන්. ඒ කියන්නේ යාට මේ සම්මාදිට්ඨිය උපදින ශ්‍රාවක භාවයක් හම්බ වෙන්නේ නැහැ. බලන්න නිවන් එක පැත්තකින් සංසාර මාර්ගයේ පැහැදිලි වෙනවා. අනිත් පැත්තෙන් බලන්න නිවන් මාර්ගයේ පැහැදිලි වෙන විදිය. පළවෙනියෙන්ම මතක් කළේ විරාගායනෝ සංවත්තති සරාගාය. මේ ධර්මයේ විරාගයට පින්වත්නි ඇස කන නාසය දිවකය තුල අභිනන්දනය අභිවදනය අජ්ජෝසාය තිට්ඨති කියන භාවයන් පැවැත්වුවේ නැත්තම් ඇස කන නාසය දිවකය මනස තුල එතන පින්වත්නි රාගයට ඇලීමට ඉඩක් නැහැ. ඇලෙනවා කියලා කියන්නේ රාගයට. විරාගය කියන්නේ නොඇලෙනවා කියන එක. පින්වත්නි නොඇලීම පුහුණු වෙනකොට විසංයෝගාය. නොඇලෙනකොට පින්වත්නි කෙලෙසුන් එක එකතු වෙන්න හිතෙන්නේ. දන්නවා එකතු වෙච්ච තැනක ජරාවමයි තියෙන්නේ. හිත දූෂණය වෙනවා කියලා දන්න කෙනා විරාගයේ මතු වුණාම විසංයෝගයටයි කැමති. කෙලෙසුන් එක එකතු වෙන්න නෙමෙයි කැමති. කෙලෙසුන්ගෙන් වෙන් වෙන්නයි කැමති. විසංයෝගයේ මතු වෙනකොට අපචාය කියන්නේ එතන විසංයෝගයේ පවතිනකොට තණ්හාවට හිතේ ඉඩක් නැහැ. තණ්හාවට ඉඩක් නැති වෙනකොට අපිච්චතාවේ මතු වෙන්නේ. හරිම අල්පේච්චයි ලැබිච්ච දෙයකින් සතුටු වෙන හිතක් හැදෙනවා. ලැබිච්ච දෙයකින් සතුටු වෙන හිතක් හැදෙනකොට හුදේකලාවටමයි ඇඟ ඇලුම්කම.
පවිවේකාය. පවිවේකයට යා තුළ කැමැත්ත ඇති වෙනකොට විරිය ආරම්භාය. වීරියමයි ආරම්භ කරන්න හිතෙන්නේ. උපන් කුසලය පවත්වන්නමයි හිතෙන්නේ. වීරිය ආරම්භ කරනකොට සුභරතාය. පින්වත්නි, සුවසේ පෝෂණය කරන ආධ්‍යාත්මික ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කෙරෙහි සම්මා දිට්ඨියෙන් පිවිසෙනවා. එබඳු ශ්‍රාවක භාවයකට මේ උතුම් බුද්ධ දේශනාව නිවන් මාර්ගයේ සිත්සේ පූර්ණේ කර ගැනීම පිණිස උපකාර වේවා. සාදු සාදු